එකයි. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හැමෝටම ඇහෙනවා නේද මාව? ඔව්. සුබ සන්ධ්‍යාවක්. මම ආචාර්ය නුවන් බාලසූරිය, ජ්‍යෙෂ්ඨ උපදේශක මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විවෘත විශ්වවිද්‍යාලය ශිෂ්‍ය පරිච්ඡේදයේ අපි මට පැවරිලා තියෙන රාජකාරිය තමයි අද දවසේ මේ වැඩමුළුව පටන් ගන්න කලින් අපේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පරිච්ඡේදය ගැන හැඳින්වීමක් කරන්නත් අපේ ආරාධනය පිළි අරගෙන මේ වැඩමුළුව පවත්වන්නා වූ අපේ සම්පත්දායකත්වයේ සපයන දිනේෂ් බණ්ඩාර මහත්මයා පිළිගැනීමත්. ඉතින් මුලින්ම මම සතුටු වෙනවා මේ අපි 79ක් දැනටත් ඉන්නවා මේ එකට ජොයින් වෙලා තව මේ කට්ටිය එයි කියලා අපිට හිතෙනවා. ඉතින් මේ මුලින්ම මම පටන් ගන්නම් මගේ කතාව මේ අපේ විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පරිච්ඡේදය හඳුන්වලා දීලා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විවිධ පරිච්ඡේද තියෙනවා මේ වරලත් ඉංජිනේරුවන්ගේ පරිච්ඡේදයක් තියෙනවා. ඒ අතරේ ඒගොල්ලෝ විවිධ විශ්වවිද්‍යාලවල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පිළිගත් ඉංජිනේරු පීඨවල ශිෂ්‍ය පරිච්ඡේද ආරම්භ කරලා තියෙනවා. මොරටුව, පේරාදෙණිය, රුහුණ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පිළිගත් ඉංජිනේරු ශිෂ්‍ය පරිච්ඡේද තියෙනවා. ඉතින් මේක අරමුණ මේ පරිච්ඡේදවල කොයි විශ්වවිද්‍යාලයේ තිබුණත් මේක ගොඩක් දුරට එකයි. මේ ISL එක හෙවත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විවිධ මේ තරාතිරම් වල පුද්ගලයෝ ඉන්නවා. ලංකාවේ පිළිගත්තේ ඉංජිනේරුවෝ ගොඩාක් ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ මහත්මීන්ගෙන් උදව් අරගෙන අපේ ශිෂ්‍යයන්ගේ දියුණුවක් සැලසීම තමයි මේකේ අරමුණ. ඊට අමතරව විවිධ ආරාධිත දේශන, ශේෂ්ඨචාරිකා, ප්‍රදර්ශන, තරඟ, ඒ වැඩමුළු, ඒ වගේ විවිධ දේවල් සංවිධානය කරනවා මේ ශිෂ්‍ය පරිච්ඡේදවලින්. අවසානයේ අපේ විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පරිච්ඡේදය බැලුවොත් අපිට 500කට වැඩි සමාජික පිරිසක් ඉන්නවා. මේ BTech ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ මේ BTech ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ශිෂ්‍යයෝ බහුතරයක් අපේ මේ පරිච්ඡේදයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒකෙන් අපි මේ විවිධ වැඩසටහන් හරහා අපි ඒගොල්ලන්ට සේවයක් කරනවා. මේ සාමාන්‍ය සංගමයකින් කරන්න බැරි දෙයක් අපිට මේ ඉංජිනේරු ආයතනයේ මේ බෑකප් එක එහෙම නැත්නම් මේ ඒගොල්ලන් සහයෝගය නිසා අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අද මේ විශේෂ වැඩමුළුව සංවිධානය කළෙත් ඒ වගේ අපිට කරගන්න ඕනේ වෙච්ච වැඩක්. මේ ගොඩක් ඉලෙක්ට්‍රොනික විදුලි සහ පරිගණක ඉංජිනේරු අංශවලත් මෙකට්‍රොනික ඉංජිනේරු අංශෙත් ගොඩාක් ලැබ් ප්‍රැක්ටිකල් මේ රටේ තියෙන තත්ත්වය නිසා මේ භෞතිකව ඇවිදිලා මේක කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒක නිසා ගොඩක් ලැබ් ප්‍රැක්ටිකල්ස් කරන්න මේ සිමුලේෂන් software packages ඒගොල්ලෝ අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ලැබ් ප්‍රැක්ටිකල් එකකට තියෙන වෙලාව බැලුවාම මේ සිමුලේෂන් software package එකක් උගන්වලා මේක කරන්න වෙලාවක් නැති වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ අපි හිතුවේ අපේ පරිච්ඡේදයෙන් මේ මූලික වෙලා මේ සම්ප්‍රදායකත්වය විශේෂඥයෙක්ගෙන් සපයාගෙන මේක අපි මේ වගේ සිමුලේෂන් software package එකක් ගැන කරමු කියලා. ඉලෙක්ට්‍රොනික සිමුලේෂන් software package එකක් ගැන. ඉතින් මේක Proteus කියන්නේ මේ ගොඩක් ශේත්‍රයේ පාවිච්චි වෙන software package එකක්. අපේ දැන් අද අපිට සම්ප්‍රදායකත්වය දෙන දිනේෂ් බණ්ඩාර මහත්මයාත් එතුමාගේම සමාගමක් තියෙනවා නියුට්‍රොනික්ස් ඉනෝවේෂන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හැටියට සේවය කරන්නේ. මම මේ කියපු ගමන් මට විස්තර කිව්වා මේ Proteus software package එකේ මේ ගොඩක් දේවල් ඒගොල්ලෝ දවස ගානේ මේ සර්කිට් හදන්න, සර්කිට් සිමුලේෂන් කරන්න මේ ඒ වගේම
PCB හදන්නත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතින් අපි මේක සමහරට අපේ කතිකාචාර්යවරු පාවිච්චි කරන්නේ මේ මාසෙකට සැරයක් අවුරුද්දකට සැරයක් වෙන්න පුළුවන් මේ ලැබ් ප්‍රැක්ටිකල් එකක් කරන්න. නමුත් මම හිතනවා දැන් මේ අද අපි ආරාධනය කරලා තියෙන මහත්මයාට පුළුවන් මේක අපිට මේ ඇවිදින්න ඉන්න ඔක්කොටම හොඳටම කියලා දෙන්න අපිට වැඩිය මොකද මේ මහත්මයා දවස ගානේ මේක පාවිච්චි කරනවා එතුමාගේ මේ සමාගමේ මේක නිතරම පාවිච්චි කරලා විවිධ ව්‍යාපෘති සඳහා පාවිච්චි කරනවා. ඉතින් ඒක තමයි මේ අරමුණ අද මේ වැඩමුළුවේ. ඉතින් අපි හේවින් ස්තුතිවන්ත වෙනවා මේ සම්පත්දායකත්වයේ සපයන මේ දිනේෂ් බණ්ඩාර මහතා අපේ ආදි ශිෂ්‍යෙක්. ඒ වගේම මේ ශාස්ත්‍රයේ ඉලෙක්ට්‍රොනික ඩිසයින් ශාස්ත්‍රයේ මේ විශේෂ පළපුරුද්දක් තියෙන විශේෂ හැකියාවක් තියෙන ගොඩක් පේටන්ට් බලපත්‍ර එමත් තියෙන මහත්මයෙක්. ඒ හඳුන්වා දීමත් සමගම මම කැමති දිනේෂ් බණ්ඩාර මහතාට ආරාධනා කරන්න මේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නයි මේ වැඩමුළුවේ ඉදිරි කටයුතු ආරම්භ කිරීමට. බොහොම ස්තුතියි සර්. ඇහෙනවා කියලා හිතනවා මම හැමෝටම. ආයිබෝවන් හැමෝටම. ආයිබෝන්. right. අනුවන් සර් මම ගැන විස්තර කිව්වා හැමදේම කිව්වනේ. ඉතින් අපි වැඩේ පටන් ගමු එහෙනම් කෙලින්ම. හරි. අපි මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම දැන් Proteus software එක කැම්පස් එකෙන් දීලා තියෙනවා නුවන්ස සිසාර සර් කවුරු හරි එකෙන් ඔයාලට හම්බෙලා ඇති කියලා හිතනවා. එහෙම නේද? කවුරු හරි කමන්න එක්කෙනෙක් හරි උත්තර දෙන්න. එතකොට මම දන්නවා ඔයගොල්ලන්ට ඒක හම්බ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගෙන ඉන්නවා ඇති කියලා හිතනවා. එහෙම ඉන්නවද නැත්නම් කවුරු හරි මේක පාවිච්චි කියන්නේ ඒ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගෙන නැති කවුරු හරි ඉන්නවද? ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි. සාමාන්‍යයෙන් ඔයාලට ඉන්ස්ටෝල් කරනවා නම් මෙහෙමයි දැන් සාමාන්‍ය මේ එකක් පාවිච්චි කරන විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ කියන්නේ crack software එකක් නිසා ඔයාලට crack කරගන්න අපහසුතාවය විතරක් එන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලා word package එක install කරනවා වගේ මේකත් install කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නම් වෙලා නැහැ. මොකද install කරපු කට්ටිය දන්නවා ඇති මේ එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. මම එහෙම කියලා හිතලා කවුරු හරි ඉන්නවද මේක install කරගන්න ඕන කවුරු හරි ඉන්නවද එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙන කවුරු හරි? හරි. මම හිතනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් අපි මෙහෙම කරමු. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලට බලන්න ඔයාලට ප්‍රශ්නයක් තියෙන ඕනම වෙලාවක කතා කරලා අහන්න මගේ මොකද්ද වෙන්න ඕන කියන එක මම එහෙමනම් කියන්නම්. හරි. අපි මුලින්ම එහෙමනම් මම දැනට මේක software එක install කරලා තියෙන්නේ. අපි එතනින් පටන් ගමු. ඔයාලත් මේකම පාවිච්චි කරනවා ඇති කියලා මම හිතනවා මේ මම install කරගත්තෙත් නුවන් සර්ගෙන් මට හම්බ වෙච්ච software එක. හරි. ඔයාලා මුලින්ම ඔයාලා සාමාන්‍යයෙන් මේකේ Proteus software එක පාවිච්චි කරලා ඔයාලට අලුතෙන් project එකක් open මේක note කරගන්නවද කවුරු හරි එහෙම කරනවද නැත්නම් ඔයාලා මොකක් හරි කමක් නැහැ මේ ඔයාලට මොන හරි ඕනම වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කියන්නේ මේක මැදින් පෙන්නට කමක් නැහැ. හරි. මම මෙහෙම කියන්නම් ඔයාලට මුලින්ම මේකේ අලුත් project එකක් open කරනකොට ඔයගොල්ලන්ට මුලින්ම desktop එකට එන්නේ මේ screen එකනේ. එතකොට එහෙම වෙන කවරට හරි මෙහෙම වෙන එකක් එනවා නම් චුට්ටක් කියන්න. හරි? එතකොට ඔයාලට මේ screen එක ආවට පස්සේ මෙතනින් මේ new project කියන icon එක පාවිච්චි කරන්න පුළුවන් අලුතෙන් software එකක් අලුතෙන් එකක් ගන්න. එහෙම එතකොට අලුතෙන් project එක පටන් ගන්න පුළුවන්. එහෙම ඔයාලට මුලින්ම මේකේ මොනවද මේකෙන් කරන්න පුළුවන් කියන එක මුලින් පොඩ්ඩක් පෙන්නන්න. මේකේ තියෙන example එකක් open කරලා ඔයාලට පෙන්නන්නම්.
මේකෙන් සාමාන්‍යයෙන් ඔයාලට මොන වගේ දෙයක්ද කරගන්න පුළුවන් කියලා. මේ මම ඕපන් කරන්නේ සාමාන්‍ය ෆ්‍රීකවෙන්සි මීටර් එකක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක සිමියුලේට් කරාට පස්සේ ඔයාලට ඔසිලොස්කෝප් එකෙන් එන වේව් ෆෝම් එක එහෙම නැත්නම් එතනින් මේකේ ෆ්‍රීකවෙන්සි කවුන්ටර් එකක් යූස් කරලා තියෙනවා ෆ්‍රීකවෙන්සි එක පෙන්වන්න. එතකොට ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දැන් කොහොමද මේක වෙන්නේ කියන එක ඔයාලා ලැබ් එකේ normally ඔසිලොස්කෝප් එක පාවිච්චි කරන විදිහට මේකේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා මේ ඔයාලට ඒ වේව් ෆෝම්ස් මැන ගන්න පුළුවන්. ඒ ඔක්කොම ටික මේකේ පිළිවෙලට කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන 73 කියලා මේ පෙන්නන්නේ මේ වෙලාවේ මේ සර්කිට් එක හරහා එන ෆ්‍රීකවෙන්සි එක. එතකොට ඔසිලොස්කෝප් එකේ normal ඔසිලොස්කෝප් view එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට සාමාන්‍ය කරන ඒ ටික මේකෙත් කරලා බලන්න පුළුවන්. මම මේ ඔයාලට ඇඩ්ජස්ට් කරනවා පේනවා ඇති කියලා මම හිතනවා. හරි. මම මේකෙන් අයින් වෙලා දැන් මේ අපි බේසිකලි මේ වගේ මීට ආසන්නව හරි මේකම හරි කමක් නැහැ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකම උනත් කියලා දෙන්න පුළුවන්. මම නිකන් ඔයාලට මුල පටන් ගන්න විදිය කියලා දෙන්න මුලින් අපි කොහොමද ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න කියලා. මුලින්ම new project එකක් open කරගන්න. ඒකේ මෙතනින් මේ වගේ එකක් එන්නේ ඔයාලට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන project name එකක් දෙන්න මොකක් හරි. හරි. අපි කියමු OUSL 01. මේ විදිහට දීලා ඔයාලට location එක select කරගන්න පුළුවන් browse වලින්. ඊට පස්සේ එහෙම නැත්නම් මේක normal ඔය පෙන්වන location එකේ save වෙනවා. next උනාම ඔයාලට මේ වගේ එකක් එන මේ screen එකට එනවා. ඒකෙදි ඔයාලට පුළුවන් schematic එකක් create කරනවද PCB එකක් create කරනවද නැද්ද කියන එක තමයි මෙතනින් අහන්නේ. ඒකට ඔයාලට පුළුවන් අනිවාර්යෙන් අපි මේ දෙකට යන්න ඕන නිසා create schematic එකේ ගිහිල්ලා default එකේ යන්න. මොකද එහෙම ඔයාලට page එකක් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් page එකකට select කරන්න ඕන නම් මෙතනින් page එකක් select කරගන්න පුළුවන්. ඒවා පස්සේ කරගන්න පුළුවන් නිසා අපි default mode එකේදී ඉඳන් අපි ඉස්සරහට යනවා. මේකෙන් මේ ඊගාව ස්ක්‍රීන් එකේදී තියෙනවා PCB එකක් ක්‍රියේට් කරනවද කියන එක. මේ අපි හදාගන්න යන එකේ PCB එකක් ක්‍රියේට් කරනවද කියන එක තමයි මෙතනින් අහන්නේ. ඒකෙදිත් අපි ඒක ඔව් කියලා ඩිෆෝල්ට් එක සිලෙක්ට් කරගෙන අපි ඉස්සරහට යනවා. ගියාට පස්සේ ඔයාලා ඊගාවට දැන් අපි මොකක් හරි මේ කරන එකේ ඔයාලා ෆර්ම්වෙයාර් එකක් යූස් කරනවා. ඒ කියන්නේ ඔයාලා නිකන් Arduino සිමුලේෂන් එකක් කරනවද? එහෙම නැත්නම් මොකක්ම හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් යූස් කරලා ෆර්ම්වෙයාර් එකක් යූස් කරනවා නම් ඔයාලා create firmware project කියන එකේ යන්න ඕන. එහෙම එකක් දැන් ඔයාලා හිතන්න ඔයාලා Arduino project එකක් මොකක් හරි LED එකක් හරි මොකක් හරි නිකන් blinking circuit එකක් හරි කරනවා නම් ඔයාලට Arduino පාවිච්චි කරනවා නම් ඔයාලා code එකක් ලියලා ඒක compile කරලා එන එක මේකට දෙන්න ඕනේ. එහෙම එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මෙතනින් යන්න ඕන. අපි මම ඔයාලට ඉස්සරහලදී කියලා දෙන්නම්. අපි දැන් මේ normal අපිට හම්බ වෙන software එකේ Arduino simulate කරන්න බෑ. ඒක මම කරන්නේ කොහොමද කියලා ඉස්සරහදී කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි මේක no firmware කියන එක යටතේ අපි මුලින් බලමු අපි නිකන් කොහොමද පොඩි එකක් මෙතන ඇඳගන්නේ කියලා. හරි. මේක දුන්නාට පස්සේ අපිට මේ ටික අපි කරපු ටික මෙතනින් අපිට පෙන්නලා තියෙනවා schematic එක තියෙනවා layout එක තියෙනවා layout එක කියන්නේ PCB එක. firmware එකක් අපි select කරලා නැති නිසා මේ විදිහට එනවා. finish කරාට පස්සේ ඔයාලට මේ විදිහේ background එකක් එනවා. මේක තමයි අපේ normal view එක. ඊට පස්සේ අපි දැන් අපි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු sample එකේ විදිහට example එකේ විදිහට එනවනම් එහෙම එකක් මම ඔයාලට නිකන් මුලින් පෙන්නන්නම් නිකන් LED එකක් ඇඳලා ඉවරලා මේක LED එකක් on කරගන්න off කරගන්න ඔයාලට කොයි වගේ දෙයක්ද වෙන්නේ කියලා පොඩි එකක් ඒ වගේ මුලින් ඇඳලා පෙන්නන්නම්. කාට හරි ඒකෙත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ මෙතන මේ tool bar එකේ ඔයාලට පේනවා මම මේ left side එකේ මේ පැත්තෙන් මේ අරයි යනකොට ඔයාලට පේනවා පළවෙනි icon එකට මේ ඔයාලට ඕනම දෙයක් මේකේ දාන්න නැති දෙයක් ඉගෙන ගන්න කියලා දෙයක් නෑ. ඔයාලට මෙතන මෙහෙම mouse cursor එක අරන් ගිහලා මේක උඩින් තිබ්බම ඔයාලට මොකද්ද මේ කියන එක පෙන්නනවා. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. හරි. ඒකෙන් අපිට දැන් මේකේ මේ ඔයාලට මේ වෙලාවේ මේ මම select කරලා තියෙන්නේ PCB layout කියන එක. අපි මුලින් අපි මේ ඕනම එක schematic එක ඇඳ ගන්න ඕන නිසා මේකට මාරු වෙනවා. මේකට මාරු වෙලා ඒකෙත් අර විදිහම තමයි මම කියපු විදිහට ඔයාලට component මුලින් මේකට add කර ගන්න ඕනනේ. ඒකට අපි component select කරන්න ඕන මේ විදිහට.
ඔයාලට මෙතන පේනවා component select වෙලා තියෙනවා දැන්. මේකෙන් අපිට මේ P කියලා තියෙන icon එක click කරාට පස්සේ ඔයාලට component list එක එනවා. කාට හරි මගේ අයිති තැනක් තියෙනවද මොකක් හරි? නෑ හරි. එතකොට ඔයාලට පුළුවන් අපි දන්න දැන් මෙතන keyword එක විදිහට අපිට LED කියලා අපි type කරොත් එහෙම අපිට මේකේ තියෙන අපිට software එකේ දීලා තියෙන ඔක්කොම LED වලට අදාළ LED ගෑවිලා තියෙන හැම දෙයක්ම මෙතනට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි මෙතන resistor කියලා type කරොත් resistor කියලා ගෑවිලා තියෙන හැම දෙයක්ම මෙතනට එනවා. ඒ නිසා අපි දැන් බලමු LED කියලා type කරලා අපි කොහොමද බලමු LED එකත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි භාවිතා කරලා තියෙන නිසා දන්නවා LED කියන්නේ optoelectronics ගණයට අයිති වෙන එකක්. එහෙම නැත්නම් මේක ඇනලොග් IC එකක්වත් ඩයෝඩ් එකක්වත් එහෙම ඩයෝඩ් ගණයට අයිති වුණාට ඩයෝඩ් නෙමෙයි මෙතන LED කියන්නේ. මේක මෙතන ලිස්ට් එකේ විදිහට බලුවොත් මේක optoelectronics ගණයට අයිති වෙන්නේ. එතකොට අපි optoelectronics select කරාට පස්සේ අපිට එනවා right මේ තියෙන්නේ මේ අපිට එන ලිස්ට් එක. එතකොට ඔයාලට පාට තෝරන්න පුළුවන් size එක LED එකක් දාගන්න ඕන. අපි මෙතන මේ LED red කියන එක ක්ලික් කරලා මෙතන okay කරොත් ඔයාලට මෙතන LED එකක් දාගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙහෙම. ඒ වගේ තව දෙකක් ඕන නම් එහෙම දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට මෙතනින් මේ ඊගාව මෙහෙම පල්ලෙහාට යනකොට ඔයාලට එනවා terminal mode කියන එක. ඒකෙදී අපිට power source එකක් අරගන්න පුළුවන්. දැන් power විදිහට එහෙම නැත්නම් battery එකක් select කරගන්නත් පුළුවන්. ආපහු අපිට component mode එකට ගිහලා අපි මෙතන නිකන් අපි සරලව power වලදී power කියන මේ icon එක ගත්තොත් අපිට power icon එකෙන් අපිට power supply එකක් දෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපිට ground එකක් ඕන. ධන ඍණ සරලව කිව්වොත් ධන ඍණ විදිහට පාවිච්චි කරන දෙක. ඉතින් අපි ground එක දාගෙන මේ විදිහට එතකොට අපේ supply එක complete වෙලා තියෙනවා. ඒ කියන්නේ plus පැත්ත තියෙනවා minus පැත්ත තියෙනවා. ඊට පස්සේ අපි නිකන් මෙතනදී මට පෙන්වන්න ඕන නම් මේ දෙක power කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකට resistor එකක් add කරන්න ඕන current limit කරන්න. ඒක මතක තියාගන්න එකක් නෙමෙයි මොකක් දැම්මත්. ඒ නිසා අපි මෙතන දැනට අපි නිකන් අපි guess කරමු අපි 5 volt power supply එකක් අපි පාවිච්චි කරනවා කියන එක මම කියන්නම් කොහොමද මෙතන adjust කරන්නේ කියලා. අපි 5 volt වලට සාමාන්‍යයෙන් අපි 330 470 වගේ resistors පාවිච්චි කරනවා. මම ඒක අපි resistors වලින් අපි මේක අරගෙන අපි value එක වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. මෙතනත් එහෙමයි මම resistors කියන එක type කරලා පස්සේ resistors මෙතනට එනවා. ආවට පස්සේ මෙතනින් අපිට පෙන්වන්න අපිට watt ගාන select කරගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපි watt කාල අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ watt කාල resistors නිසා අපි ඒක select කරාට පස්සේ ඔයාලට මෙහෙම list එකක් එනවා. මෙතන තියෙනවා දැන් ඒක suppliers ලාගෙන් එන resistors ටික තමයි මේක දැන් මේ digi කියන කට්ටියගේ resistors තමයි මේකට add කරලා තියෙන්නේ. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. කාගේ වුණත් ගැටලුවක් නැහැ. අපිට මෙතන simulation එක කරන්න ඕන value එක අපි select කරලා ගන්නත් පුළුවන්. මෙතනින් අපි කියමු දැන් මම කිව්වා 330 470 ඒ වගේ value එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනින් value එක select කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි කැමති එකක් මෙතනට දාගෙන පස්සේ අපිට value එක adjust කරන්නත් පුළුවන්. මම මෙතන ගන්නවා 330 ohm resistor එක. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මේකේ value එක adjust කරන්න පුළුවන් කියලා. ඒක කරන්නේ කොහොමද කියන එකත් මම කියලා දෙන්නම්. ඔයාලට දැන් මෙතන ඊගාව resistor එක ඔයාලට 330 470 කරන්න ඕනේ නම් ආයෙ අතනින් resistor එකක් ගන්න නැතුව ඔයාලට මෙතන value එක වෙනස් කරන්න පුළුවන්. මේක උඩ double click කරාට පස්සේ මෙහෙම එනවා මේ window එක. ඒකදී ඔයාලට මේ string කියන එකේ ඔයාලට පෙන්නනවා මෙතන 330 කියන එක. හේතුව මෙතන 330 එකක් තමයි මෙතන තියෙන්නේ. මේක අපි 470 කරොත් එහෙම 470 resistor එකක් විදිහට තමයි මෙයා වැඩ කරන්නේ. එතකොට උඩ එක්කෙනා මම දාලා තියෙනවා 330. මෙතන පල්ලෙහා එක්කෙනා 470 විදිහට අරන් තියෙනවා. කාට හරි අපහැදිලි තැනක් තියනවද? නෑ හරි. දැන් අපි බලමු මේ ටික කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මෙතන මම LED එකක් දාලා තියෙනවා, ground තියෙනවා, plus තියෙනවා. මෙතනින් ඔයාලට පේනවා මේ
මෙතනින් දැන් ඔයාලට මෙහෙම කර්සර් එක අරන් යනකොට ඔයාලට පේනවා මෙතන මේ highlight වෙන හැම point එකක්ම red color වලින් highlight වෙනවා පේනවා. ඒ කියන්නේ ඔයාලට මේ හැම icon එකක්ම ඔයාලට connect කරන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේක මෙතන මේ පොඩි pen එකක් වගේ එකකින් තමයි මේක highlight වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මෙහෙම ඇඳුත් එහෙම ඔයාලට line එකක් ඇඳෙනවා පේනවා නේ. ඉතින් මේක අරන් ගිහිල්ලා ඔයාලට මේ resistor එකේ මෙහෙම click කරාට පස්සේ මෙයා automatically connect වෙනවා. දැන් මම මේ පැත්තෙන් අරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මේක මෙහෙම connect කරන්න. ඊට පස්සේ මේ වගේ මයිනස් එක මම අරන් ගිහිල්ලා මෙහෙම ground එකට connect කරනවා. හරි. දැන් ඔයාලට පේනවා දැන් අපි කනෙක්ෂන් ටික දීලා තියෙනවා මෙතන 330 රෙසිස්ටර් එකකින් මෙයා හරහා මෙහෙම කරන්ට් එක යන්න පුළුවන් මෙයාගේ මේ 470 හරහා මේක යන්න පුළුවන්. ඉතින් අපි මේක ඔයාලට මේක සිමියුලේට් කරලා බලන්න සිමියුලේට් කරන්න පුළුවන් මේ විදිහට මේ debug කියන එතනින් ගිහිල්ලා start VSM debugging කියන එක දුන්නාට පස්සේ ඔයාලට පේනවා මේක LED දෙක on වෙනවා පේනවා. නේද? හරි. මෙතන දැන් ඔයාලට පේනවා මේ පැත්තේ LED එක ටිකක් brightness වැඩිපුර තියෙනවා මේ පැත්තේ brightness අඩුවෙන් තියෙනවා. ඔයාලට හේතුව මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් මෙතන resistor value එක මෙයා 470 මෙයා 330 ඒ නිසා මෙයාගේ හරහා යන කරන්ට් එක ටිකක් අඩුයි මෙයාට වඩා හින්දා මෙයා අඩුවෙන්පත් වෙනවා මෙයා වැඩි අපිට නිකමට ඕන නම් මෙයාගේ වැලියු එක වෙනස් කරලා බලන්න පුළුවන් දැන් ඔයාලා දන්නවා මෙතන තිබුණ එක ටිකක් අඩුවෙන්පත් උනේ මෙයාගේ අපි රෙසිස්ටන්ස් වැලියු එක අඩු කරලා බලනවා මෙයාව දානවා 220ට විතර අපි එකන සිම්ලෙට් එක මෙතනින් ඔයාලට පේනවා මේ පල්ලෙහා වෙනම පොඩි අයිකන් එකක් මේ ටූල් බාර් එකේ මෙතන මේ තියෙන්නේ ඒ ස්ටාර්ට් ස්ටොප් පෝස් කියන ඒ ටිකමයි මට මෙතනින් අපිට ලේසියෙන් කරන්න පුළුවන් අතනින් තෝරනට වැඩිය ලේසියෙන් මෙතනින් කරන්න පුළුවන් නිසා මම මෙතනින් ස්ටාර්ට් කරනවා ඔයාලට දැන් පේනවා මෙතන මේ බ්‍රයිට්නස් අඩුවෙන් තිබ්බ එක දැන් හොඳට රයිට් වෙලා පත් වෙලා තියෙන ඒ කියන්නේ මෙතන මෙයාගේ වැලියු එක වෙනස් වෙනවා කියන එක ඔයාලට තේරෙනවා හරි අපි දැන් කොහොමද බලමු මේකට වෝල්ට් මීටර් එකක් ප්ලස් මට මුලින්ම මෙතන අපෝ කියන්න බැරි වුණා මෙතන අපිට වෝල්ට් මෙතන මේ පවර් එක වෝල්ටේජ් එක කීයද කියන එක අපි සෙට් කරේ නෑ ඇත්තටම දැන් මෙතන අපි සිමියුලේට් කරලා බලුවට අපි බලුවොත් එහෙනම් මෙතන මුකුත් නෑ අපි මෙතන 5 වෝල්ට් කියන එක දීලා දැන් මෙතන ඩිෆෝල්ට් කොහොමත් 5 වෝල්ට් එන්නේ මේකේ තියෙන ඒ වගේ ඒ නිසා ඒක වුණා නමුත් අපිට මෙතන ඒක දෙන්න පුළුවන් දැන් අපි දන්නවා එහෙම තියෙන්නේ කියලා sorry හරි මම ඒක චුට්ටක් බලන්න මගේ මොකක් හරි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒක බලන්නම් අපි බලමු අපි මෙතන මේ පවර් හරි අපි අර පවර් සෝස් එක වෙනුවට අපි පවර් සෝස් එක අයින් කරලා අපි කලින්ම දාන්න බැටරි එකක් මේ වෙනුවට දාගමු. එතකොට ඔයාලට කනෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට බැටරි එක. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෝල්ටේජ් එක
අපිට වෙනස් කරලා බලන්න ඕන නිසායි මම මේක කියලා දෙන්නේ. දැන් මෙතන වෙනවා මෙතන 1.5 වෝල්ට් කියලා පෙන්වලා දෙන්නේ. නමුත් අපිට ඕන මොකක්ද කියන එක අපි මෙතන වෝල්ටේජ් එක පෙන්වනවා. අපි කියනවා මෙතන 5 වෝල්ට් කියලා දෙන්න. වෝල්ට් මීටර් එකක් කනෙක්ට් කරන්නේ කොහොමද කියන එක කියන්න ඕන නිසා මම මේක කියන්නේ නැදුවේ. අපි මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙතන බැලුවොත් එහෙම මෙන්න මේ අයිකන් එක ඔයාලට පේනවා මේ තියෙන්නේ මේ මීටර්ස් ටිකක් තියෙන අයිකන් එකක්. ඒකෙන් ඔයාලට DC වෝල්ට් මීටර් තෝරන දැන් ඔසිලොස්කෝප් එක තියෙනවා ලොජික් ඇනලයිසර් ඒ විදිහට ඇවිල්ලා මෙතන DC වෝල්ට් මීටර් එක තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරගෙන ඇවිල්ලා අපි මෙතනට දැම්මොත් එහෙම ඔයාලට පුළුවන් අපි මේ පැත්තේ LED එක වෙනම බලා ගන්නයි මේ පැත්තේ LED එකේ වෝල්ටේජ් එක වෙනම බලා ගන්නයි මේ විදිහට මම වෝල්ට් මීටර්ස් දෙකක් දා ගන්නවා. ඒකල අපි මේ දෙක මෙහෙම පැරලලි කනෙක්ට් කරනවා. ඔයාලා දන්නවා වෝල්ට් මීටර් එකක් කනෙක්ට් කරන්නේ පැරලල් කරන්ට් ඇමීටර් එකක් කනෙක්ට් කරන්නේ සීරීස් කියන එක අපි හැමෝම දන්නවා. මම හිතනවා එහෙම දන්නවා ඇති කියලා. දැන් අපිට මේක සිමුලේට් කරලා බලුවොත් ඔයාලට මේකේ වෝල්ටේජ් ටික වෙන වෙනම පෙන්නනවා. අපි බැටරි එකේ වෝල්ටේජ් එක 5යි කියලා අපි සෙට් කරේ. ඒක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම අපි බලමු මේකෙන්ම අපි බලමු කොහොමද අපි කරන්ට් එක මනින්න ඇමීටර් එකක් සෙට් කරගන්නේ කියන එකත් අපි බලමු. ඒකත් මේ විදිහට වෝල්ට් මීටරේ ගන්නවා විදිහටම DC ඇමීටර් කියන එක අපි ගන්නවා. අරගෙන අපි බලමු මේ LED එක හරහා යන කරන්ට් එක වෙනමයි මේ LED එක හරහා යන කරන්ට් එක වෙනමයි බලන්න අපි මේ විදිහට මේ පැත්තේ ඇමීටර් එක මේ පැත්තෙන් තියාගමු මේ පැත්තේ ඇමීටර් එක මේ පැත්තෙන් දාගමු. දාලා අපි දන්නවා ඇමීටර් එක අපි කනෙක්ට් කරන්න ඕනේ මේ LEDs වලට සීරීස් කියලා. ඒ නිසා අපි ඒක මේ විදිහට කනෙක්ට් කරගන්න මේ ලයින් එක අපි මකා ගන්න ඕන. මම මේකේ මේ LED එකේ කනෙක්ෂන් එක මේ විදිහට මේකට දෙනවා. එතකොට අපි මේකේ sorry ඒක ප්ලස් එකට නැත්තම් දෙන්න ඕනේ. එහෙම නැත්තම් අපිට ඇමීටර් එකේ වැලියු එක මයිනස් පෙන්නන්නේ. කාට හරි මේකේ මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් චුට්ටක් අහන්න. ඔයාලට දැන් පේනවා ඉතින් මම මේක සිමුලේට් කරාට පස්සේ මෙහෙම කරන්ට් එක යනවා පේන්න. ඇත්තටම මෙතන ඇම්ප්ස් වලින් තියෙන නිසා පෙන්වන්නේ නැත්තේ. මම මේක මිලි ඇම්පියර් වලට මාරු කරන්න. මේ ඇම්මීටරයේ උඩ අපි ඩබල් ක්ලික් කරොත් එහෙම පොඩක් ඉන්න. මෙතනින් ගත්තොත් ඩිස්ප්ලේ රේන්ජ් එක තියෙන ඇම්පියර් කියලා අපිට පෙන්වන්නේ. ඒක මිලි ඇම්පියර් වලට මාරු කරන්න. මාරු කරාට පස්සේ ඔයාලට එනවා මිලි ඇම්පියර් වලින්. දැන් ඔයාලට පේනවා මේකේ කොහොමද කරන්ට් එක එන්නේ කියන එක. එතකොට වෝල්ටේජ් එක වෙනම පෙන්නනවා. මේක හරහා යන කරන්ට් එක ඔයාලට වෙනම පෙන්නනවා. ඔයාලට පැහැදිලිව වෙනස පේනවා ඇති. දැන් අපි බලමු මේක වෙනස බලන්න ඕන නිසා අපි මෙයාගේ වැලියු එක අපි ටිකක් වැඩි කරගමු. අපි මෙයාව 1k කරගමු. ඒ කියන්නේ 1000ක් දාගමු ඕම්. දාලා බැලුවොත් එහෙම ඔයාලට ඒකේ වෙනස හොඳට පේනවා. දැන් මෙයාගේ බ්‍රයිට්නස් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. මේක රෙසිස්ටන්ස් එක වැඩි වෙලා නිසා. ඇත්තටම සිමුලේෂන් එකක් කරලා බලනවා කියන්නේ මේ වගේ වැඩක්. මම ඔයාලට මෙතන මේ LED එකක් දාලා සරලව පෙන්වුවාට මෙතන මෝටර් එකක් එහෙම නැත්නම් එතනින් එහාට ගියපු ඕනම කොම්පොනන්ට් එකක් මේ Proteus කියන software එකේ තියෙන ඕනම කොම්පොනන්ට් එකක් දාලා ඔයාලට මේ වගේ වෝල්ටේජ් එතකොට කරන්ට්ස් මයින් එක ඒක කරන්න පුළුවන්. බැරි දේවලුත් තියෙනවා. ඒවා ඔයාලට ලෑස්ති වුණොත් කියන්න සමහර ටයිම් එකත් එක්ක යන සමහර දේවල් මේක කරන්න බැරි දේවල් තියෙනවා. නමුත් මේ වගේ දේවල් අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. ස්විච් ඉන්පුට්ස් යන දේවල් ඒ වගේ හැම දෙයක්ම මේක කරගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් ඊට පස්සේ මේකෙදි නම් අපිට ඔසිලොස්කෝප් එකක් දැම්මා කියලා අපිට මේකේ වෙනස හොයාගන්න අමාරු නිසා මම ඔයාලට ඔසිලොස්කෝප් එකක් කනෙක්ට් කරන එක වෙනම එකකින් කියලා දෙන්නම්. හරි. මේකේ මොන හරි ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙන තැනක් තියෙනවද කාටම හරි? මොකද මේ ඔයගොල්ලන්ට
ප්‍රශ්න අහන එක ලේසි මං කියලා දෙනවට වැඩිය එතකොට මට ලේසි ඔයාලට දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න. හරි. කවුරුත් කතා කරන්නේ නැහැ කියන්නේ මං හිතනවා එහෙම ප්‍රශ්න නැතුව ඇති කියලා. හරි. අපි බලමු ඊගාවට එහෙමනම් මම මේකේ Proteus software එකේම තියෙන මම ඉස්සෙල්ලා ඕපන් කරපු මොකක්ද ටයිමර් එකක් frequency count එකක් තියෙන software එක මම ඕපන් කරන්නම්. දැන් ඔයාලට මම හිතන්නේ එහෙම නැතිනම් මම මෙහෙම දෙයක් කරන්න. මේකටම අදාළව PCB එකකට කන්වර්ට් කරන්නේ කොහොමද කියන්නේ PCB layout එකත් කරන්නේ කොහොමද කියන එක මේකෙන් මම සරලව කියලා දෙන්නම්. එතකොට ඔයාලට කාට හරි ඊගාවේදී ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් PCB එක අපි අඳිනවා කියන්නේ ටිකක් දිගට යන නිසා මේකේ පොඩි එකක් නිසා මම මේක චුට්ටක් ඇඳලා පෙන්නන්නම් මේක කොයි වගේ එකක්ද දෙන්නේ කියන එක. හරි. අපි මේකේ PCB එකක් අඳිනකොට අපි volt meters ammeters ඒකේ අඳින්නේ නැති නිසා මම මේකේ ඒ ටික අයින් කරන්නම්. අපිට කාට හරි එහෙම දෙයක් ඌමනාවක් තියෙනවා නම් ඒ වෙනුවට අපිට ටර්මිනල් එකක් දාලා ඉවරලා ටර්මිනල් අවුට් එකක් ගන්න පුළුවන්. අපි එහෙම එකක් මෙතන කරන්න බලාපොරොත්තුවක් නැති නිසා මම මේකේ ammeters ටික දැනට අයින් කරන්නම්. හරි. ඔයාලට පේනවා මෙතන දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන කියන එක. ඊට පස්සේ මෙතන PCB layout කියන එක අපි සිලෙක්ට් කරාට පස්සේ මෙතන අපි එනවා PCB layout එක එන එකට. ඉතින් එතකොට ඔයාලට මෙතන පේන්න තියෙනවා මේ අපි මෙතන සිලෙක්ට් කරපු components ටික ඔක්කොම මෙතන ඇවිල්ලා තියෙනවා අපිට. අපි අර මුලින් අපි එනකොට අපි PCB layout එක සිලෙක්ට් කරගෙන ආවා නම් ඒ components ටිකත් මේ විදිහටම ඇඩ් වෙලා තියෙනවා. අපි මේක සිලෙක්ට් කරලා අපි දානකොට අපිට මේ විදිහට මෙතන component කියන එක ආයිමත් මෙතන select කරන්න ඕන. එහෙම නැතිනම් මේක ගන්න බැරි වෙනවා. අපි battery එක මේ විදිහට දැම්මොත් එහෙම battery එකක් දැන් මෙතනට ආවට පස්සේ battery එක මොන වගේ එකක්ද කියලා මෙයා අහනවා. දැන් PCB එක අඳිනකොට PCB එක දන්නේ නැහැනේ battery එකක් මොකද්ද කියන එක. අහනවා අපෙන් මොකද්ද අපි දාන්න ඕන කියලා. ඉතින් අපිට ඇත්තටම through hole මේ mount එකක් දානවද මොකද්ද කියන එක තමයි අපි ඇත්තටම මෙතනදී කියන්න ඕන. මම ඔයාලට අර ඉස්සල්ලා කිව්වේ අපි දානකොට අපි කනෙක්ට් එකක් තමයි ගොඩක් වෙලාවට දාගන්නේ මොකද බැටරි එකක් PCB එකට උඩ තියන්නේ නැති නිසා අපි කනෙක්ට් එක තෝරගන්න එක තමයි මෙතනදී කරන්නේ. ඔයාලට පේනවා මම දැන් මෙහෙම මේ සිලෙක්ට් කරනකොට මෙතන මෙන්න මේ view එකේදී අපි මොන වගේ කනෙක්ට් එකක්ද ගන්නෙ කියන එක දැන් මෙතන අපි සිලෙක්ට් කරනකොට ඔයාලට පේනවා මෙහෙම අපි ගන්න ඕන එක මෙතන ඇවිල්ලා පෙන්නනවා. ඒ නිසා අපිට පුළුවන් අපි දැන් බැටරි එකේ අපි පින් දෙකක් තියනවා කියලා හිතාගෙන අපි පින් දෙකේ ටර්මිනල් එකක් අපි තෝරගන්න ඕන. PCB එක අඳිනකොට එහෙමයි දැන් මම හිතනවා එකපාරටම මම PCB එකට ගියාද කියලාත් හිතනවා. ඒත් මම බැලුවේ මේක පිට පොඩි එකකින් මේක ඇඳලා පෙන්නන්න පුළුවන් නිසා මම ඒකට යන්න කියලා බැලුවේ. සර් එහෙම කමක් නැද්ද? නෑ කමක් නැහැ දිනේෂ්. ඔයාට හොඳයි විදිහට කරන්න. හරි. දැන් මම අර මේක පොඩි නිසා හරි. කමන්න. මම මෙහෙම කියන්නම් දැන් මෙතන PCB එකට කන්වර්ට් කරාට පස්සේ අපි මෙතන මේකේ ප්‍රශ්න අහනවා මම ඒවා ලියාගෙන අන්තිමට මහන්න කියන්න නේද? හරි සර් මේ වෙලාවෙ හුවත් කමක් නැහැ. එතකොට ඒ ප්‍රශ්න මට ප්‍රශ්නයක් තියෙනවා නම් සර්ගෙන් මේ වෙලාවෙම අහන්න. නැත්නම් අවසානයේ අපිට Q&A session එකකුත් තියෙනවා. ඒකෙදි අහන්නත් පුළුවන්. හරි සර්. හරි. එහෙම කමකුත් නැහැ. දැන් මෙතන මේ ඉන්ස්ටෝල් කරලා තියෙන software එකේ මට පෙන්වන්නේ ටර්මිනල් 3 තමයි දැන් අපිට දෙකේ එකක් වුණාට ඇත්තටම මෙතන ටර්මිනල් දෙකේ මේ පින් දෙකේ ටර්මිනල් එකක් මේකේ පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා අපි ඒක දැනට තෝරගමු.
කම්පැනි එකේදී පාවිච්චි කරනකොට මේ software එක නෙමෙයි දැන් තීරණය කරේ ඔයාලට හම්බෙලා තියෙන්නේ මේක නිසා. ඔයාලා හදිසියෙ හරි මේක අඳිනකොට මොකක්ම හරි ප්‍රශ්නයක් වෙලා මගෙන් අහුවොත් එහෙම මට උත්තර දෙන්න ලේසියටයි මම මේකම දාගෙන මේ ලෑස්ති වුනේ. හරි. අපි මේ version එකේ මේ සාමාන්‍ය PCB අදිනවා වගේ level එකටම නම් කරලා නැහැ. සමහරට මේකේ වැඩ කරනවද නැද්ද දන්නේ නැහැ. එහෙමනම් මේ දිනේෂ් ආන්සර් නෑ වැඩ කරනවා නමුත් අර මේකේ තියෙන components තියෙන ඒවා සමහර ඒවා මේකට මේ කියන්නේ comply වෙන්නේ නැහැ. සමහර ඒවා කියන්නේ හැම එකම ඇවිල්ලා නැහැ. දැන් අපි පාවිච්චි කරන හරි අපහසුවක් තියෙනවා ඔයා ගාව තියෙන මේ හොඳ version එකේ කළත් කමක් නැහැ. හරි ඒක කමන්නේ මම මේකේ එහෙම වුණොත් එහෙනම් මේක බැටරි කියන එක මම ටර්මිනල් එකකට මාරු කරගන්න ඒක ගැටලුවක් නෑ සර් මේක අපි කියලා දෙන්න කරන එකක් නිසා මම ඉතුරු ටික ඇඳලා පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියන එක. ඔයාලට මේ ටික පේනවා ඇති කියලා මම හිතනවා මම දැන් මේ කරගෙන ගියාට මේ වැඩේ මොකද දැන් ඔයාලට පේනවා මෙතන මේ දාගත්ත එකෙන් දැන් මම බැටරි එක ඇරෙන්න ඉතුරු ටික දාගෙන තියෙනවා මෙතන components ටික අපි දාලා තිබුණේ resistors දෙකයි LED දෙකයි ඉතින් ඔයාලට මෙතනින් මේ සිගනල් ලයින්ස් ටික පෙන්නන්නේ. එතකොට කායක අඳින කෙනෙකුට අපිට ඒ කියන්නේ මැනුවලි අඳින්න ඕනේ අපි ස්කීමැටික් එක ඇඳගෙන අවිල්ලා තියෙන නිසා මෙයා අපිට කනෙක්ට් කරන්න ඕන කොහෙද කියන එක මෙතන පෙන්නනවා. හරි. එතකොට අපිට මෙතනින් අපි දැන් ඊගාවට අපි ලයින්ස් ටික අඳින්න යන්නේ. ඒක මේ ට්‍රැක් මෝඩ් කියන එක සිලෙක්ට් කරගත්තාට පස්සේ අපිට මේකෙදි අඳින්න පුළුවන්.
ඉතින් මේකේ thickness වෙනස් වෙන දේවල් ඒ වගේ දේවල් ඕන කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේ කනෙක්ෂන් එක කියන්නේ දැන් මේ දෙක ඔයාලට බැලුවම පේනවා මේ දෙක මේ මාරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට මේක අපි මාරු කරගන්න ඕන. දැන් මේ ප්ලේස් වෙලා තියෙන විදිහ වැරදි. අයිත් අපි මේක ටූල් එක මාරු කරගෙන අපිට ගන්න පුළුවන්. මේක තමයි අපිට නිකන් අපිට හරිම සරල එකක්. ඒ නිසා මොකද LED එක resistors දෙකයි විතරයි අපි අඳපු එකේ තිබුණේ. ඒ නිසා මේකේ තියෙන්නේ මේ ටික විතරයි. ඔයාලට මේකේ view එකෙන් බලන්න දැන් මෙහෙම දැක්කට ඔයාලට PCB එක මොකද්ද කියන එක හිතෙන්නේ නැති නිසා ඉතින් මෙතනින් අපිට බලන්න පුළුවන් layers ටික අපිට print වෙන්නේ දැන් මෙතන මම ඇඳලා තියෙන්නේ top layer එක නිසා අපිට මෙතන පෙන්වන්න ඕන top layer එක විතරයි. මේ bottom layers ටිකයි ඉතුරු ටික ඔක්කොම අපිට hide කරොත් එහෙම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපිට print PCB එකේ print වෙලා එන්නේ මොනවද කියන ටික. එහෙම නැත්නම් ඔයාලට සරලව පුළුවන් මේක export වලට ගිහිල්ලා මේ විදිහට PDF එකක් විදිහට export කරගන්න පුළුවන්. අපිට print කරගන්න ඕන අතරම copper layer එක විතරක් නිසා අපි top layer එක විතරක් print කරගත්තොත් අපිට පුළුවන් ඔයාලට බලන්න මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි ඔයාලට හම්බෙන මේකේ PCB එක. මේ තියෙන්නේ ඔයාලට print කරගන්න ඕන PCB එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මේකේ මේ සරලම දේ. ඉතින් මේකේ මේ components දෙකක් විතරක් තියෙන ඇත්තටම SMD resistors දෙකකුයි normal through hole LED දෙකකුයි දාලා තියෙන්නේ. ඒක තමයි ඔයාලට අවිල්ලා තියෙන PCB එක. ඉතින් අපිට මෙහෙම දෙයක් කවදාවත් කරන්න වෙන්නේ නැහැ. මීට වැඩිය අනිවාර්යෙන් complicated දෙයක් කරන්න තියෙන්නේ. අපි බලමු දැන් අපි අර මම කියපු විදිහට example එක open කරගෙන ඔයාලට කොයි වගේ දෙයක්ද කරන්න තියෙන්නේ කියන එක ඔයාලට කියන්නේ ඉස්සරහදී මොනවද කරන්න වෙන්නේ. දැන් මෙතන එක්ක ටයිමර් එකක් ඩිසයින් කරගන්න වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ෆිල්ටර් එකක් ඩිසයින් කරගන්න වෙනවා. ඔයාලට මං හිතනවා components add කරගන්නේ කොහොමද කියන එක තේරුණා කියලා. කාට හරි එහෙම නොතේරිච්ච කෙනෙක් ඉන්නවද? මොකද මේකේ components add කරගන්න පුළුවන් නම් එතනින් එහාට ඔයාලට ඇත්තටම හිතන්න තියෙන දේ circuit එක ඩිසයින් කරගන්නවා කියන එක මේකේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක අපි කලින් තීරණය කරලා ගන්න එක තමයි අපිට මේකදි කරන්න පුළුවන්. PCB එක අඳගන්න එකත් ඔයාලට circuit එකක් ඔයාලා හදාගෙන ඉන්නවනම් ඒ කියන්නේ ඔයාලගේ හිතේ තියෙනවා නම් මොකද්ද අපි කරන්න ඕන මොකද්ද කියන එක ඔයාලා දන්නවනම් මේක කරන්න පුළුවන් අඳින එක විතරයි. ඒක සහ සිමුලේට් කරගන්න එක. ඉතින් ඒකෙදි මට මුලින්ම මේක ඇත්තටම කියලා දෙන්න ඕනේ මේක components කොහොමද දාගන්නේ components ටික connect කරගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි මුලින් කියලා දෙන්න ඕන. ඒ ටික මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මොකද මේක මම පොඩිම සරල දෙයකින් මම ඔයාලට පටන් ගත්තේ. අපි දැන් බලමු එහෙමනම් මේ අර මම කිව්ව විදිහට අපි කොහොමද මේක මුලින් ආපහු ඕපන් කරලා එක්සැම්පල් එක ඕපන් කරගෙන මේකේ මොනවද තියෙන්නේ ඒක සිමුලේට් කරනකොට කොහොමද ඔසිලොස්කෝප් එකක් කනෙක්ට් කරගන්නේ ඒ ටික බලමු. මෙතනින් අපි ආපහු මුලින් ආපහු ඕපන් සැම්පල් වලින් මම අර මුලින් කියපු ෆ්‍රීකවෙන්සි කවුන්ට් එක ඕපන් කරගන්නවා. ඔයාලටත් පුළුවන් කරන කෙනෙක් ඉන්නවා නම් ඒක දැන් හරි කරන්න. මම මේකම තෝරගන්න හේතුව විශේෂ හේතුවක් නෑ. මේක හැමෝටම මේක දන්න දෙයක් නිසා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන NE555 කියන IC එක. එතකොට එතනින් ගියපුවාම තියෙන රෙසිස්ටර් සාමාන්‍යයෙන් අපි දන්න 10k ඒ වගේ දේවල් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේකම තෝරගන්න ඕනේ. කාට හරි මොන හරි දෙයක් තියෙනවා නම් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් එහෙම නැතුව වෙන මොකක් හරි එකක් කරන්න ඕන කියලා කියන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කරන්නත් පුළුවන්.
හරි දැන් මේක ඔයාලට තේරෙනවා මේ අර මම ඔයාලට මුලින් LED දෙකයි resistors දෙකයි දාලා කියලා දීපු එකේ විදිහටම මේ components ටිකත් මෙතනින් select කරන්න පුළුවන්. දැන් මේ ඒ විදිහට ගත්ත දැන් අපි මෙතන keyword එක අපි දන්නවා නම් අපි දාන්න ඕනේ NE 555 කියන IC එක. අපි මෙතන නිකන් අපි දන්න විදිහට මේක type කරපුවාම අපිට එනවා මේ number එක තියෙන IC set එක එනවා. දැන් මෙතනින් මේ බැලුවොත් මේ analog IC ගොඩේ මේ timer oscillator කියන IC එක තියෙනවා. ඒකම තමයි මේ මෙතන ආපහු අරගෙන තියෙන්නේ. මම ඒක නිසා ආපහු ගන්න යන්නේ නැහැ. ගත්තා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. එතකොට කියනවා මේක තියෙන එකක් නිසා ගන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ විදිහටම තමයි මේ මෙතනින් බැටරි එක හදන් තියෙනවා. මේ තියෙන බටන් ටික මෙතන ඇත්තටම ඕනේ නැති දේවලුත් මේකේ තියෙනවා. මොකද මේක ඇඳලා තිබුණේ නිසා. resistors තියෙනවා. ඒ ටික මේකේ තියෙනවා. හරි ඉතින් ඔයාලට ඇවිල්ලා තියෙන මේ frequency meter එක මෙතන ගන්න තියෙනවා එතකොට මේ තියෙන oscilloscope එක ඔයාලා මේක මම delete කරලා ආපහු දාලා පෙන්නන්නම් මෙතනින් ඔයාලට oscilloscope එක දාගන්න පුළුවන් මේ select කරලා මෙතන add කරාට පස්සේ මේ විදිහට එනවා. මේකෙන් අපිට නිසා මෙතන signal හතරම පෙන්න ගන්න පුළුවන්. අපිට lab එකේ ගොඩක් වෙලාවට දකින්න තියෙන දෙකක් එහෙම නැත්නම් එකක් ඒ වගේ දේවල් මේකේ හතරක් පෙන්වන්න පුළුවන්. ඒකේ වෙනම පාටවල් වලින් වෙනම බලා ගන්න පුළුවන්. අපි මේක මම ඉස්සෙල්ලා මේක පටන් ගන්නකොටත් ඔයාලට simulate කරලා පෙන්නුවා. දැනුත් අපි බැලුවොත් එහෙම අපිට ඒ විදිහට මේ ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා මෙතන මේ icon එකේ මෙතන මේ icon එකෙන් පෙන්නන්නේ අපි potentiometer එකක් කියනවා. එහෙම නැත්නම් preset එකක් කියනවා. එහෙම අපි අඳුන්න component එකක් මේ තියෙන්නේ. එතකොට මෙයාගේ ඇත්තටම proteus වලට දැම්මට පස්සේ මෙයාගේ resistance එක වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේ චූටි icon දෙකක් තියෙන මේ button දෙකෙන් තමයි මෙයාගේ resistance එක වෙනස් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා දන්නවා මේකේ කරකවලා මොකක් හරි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් හරි මොකකින් හරි කරකවලා තමයි අපි ෆිසිකලි ඒක වෙනස් කරන්න තියෙන්නේ එහෙම එකක්. නමුත් මේකේ අපිට වෙනස් කරන්න තියෙන්නේ මේ විදිහට. දැන් මෙතන මේ සර්කිට් එකේ එතකොට ඔයාලට දැන් පේනවා මෙතන ඔයාලට මෙතන 72යි 73යි කියලා අවිලා තියෙන එක ඔයාලට පුළුවන් මේක රන් වෙන ගමන් ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙනවා එතකොට. හරි. ඒත් එක්කම ඒකට සාපේක්ෂව ඔයාලට ඔසිලොස්කෝප් එකේ මෙතන සිග්නල් එක වෙනස් වෙනවත් පේනවා. දැන් ඔයාලා දන්නවා මෙතන බ්ලූ කලර් එකෙන් පෙන්වන මේ ලයින් එකේ තියෙන්නේ මෙතන මේ කැප් එක charge වෙන සිග්නල් එක පෙන්වන්නේ. මේකෙන් අපිට අවුට් වෙන ෆ්‍රීකවෙන්සි එක තමයි පෙන්වන්නේ. කහ පාට ලයින් එකේ. හරි. ඉතින් ඔයාලට මුලින්ම දැනගන්න ඕන දේවල් වල හැටියට නිකන් හිතුවොත් එහෙම මේක දැනුත් මම කියලා දීලා ඉවරයි වගේ. මේ කියන්නේ ඔසිලොස්කෝප් එකක් කනෙක්ට් කරගන්නේ කොහොමද? වෝල්ට් මීටර් එකක් කනෙක්ට් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඇමීටර් එකක් කනෙක්ට් කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ටිකක් තමයි ඇත්තටම අපිට මුලින් ඕන වෙන්නේ මේක වැඩේ කරගන්න. අපි බලමු දැන් ඔයාලට මෙතන මොන හරි දැන් ඔයාලා වෝල්ටේජ් ආයෙත් අර කලින් අපි මම කියපු එකම තමයි ආයෙත් කියන්න යන්නේ මෙතන මේකට වෝල්ට් මීටර් එකක් ඔයාලට කනෙක්ට් කරලා බලන්න පුළුවන් ආයෙත් මේ විදිහට ඔයාලට වෝල්ට් මීටර් එකක් කනෙක්ට් කරලා බලන්න පුළුවන් මේක අපි ගන්න තැනකට දාගන්න පුළුවන් මම අර කියපු ටිකම තමයි ආයෙත් මේ කියන්නේ
ඔයාලට මේකේ වෝල්ට් මීටර් එකේ වැලියු එක පේනවා මේ මෙතන 12 වෝල්ට් පවර් සප්ලයි එකක් තියෙන්නේ මෙයාගේ සිග්නල් එක එන විදිහට මෙයාට 12 වෝල්ට්ස් පේනවා එයා 0 වෙනවා 12 වෙනවා ඒ කියන්නේ මේක වැඩ කරන විදිහට වෝල්ටේජ් එකක් බලන්න පුළුවන් එතකොට ඔයාලට මේකෙදී අපි දැන් එහෙමනම් අපි අර ප්‍රශ්න වටේ කියන එක පටන් ගමුස එතකොට අපිට පුළුවන් මේක තියෙන ප්‍රශ්න මොනවද කියන එක දැනගන්න දැන් කාට හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් ඒක දැනගන්න පුළුවන් අපිට ආයෙ කියලා දෙන්න. ඔව් කමන්නේ. එහෙනම් ප්‍රශ්න මොනවද? සර්ගෙන් දැනගන්න දැන්ට කරපුවෙන් සර්ගෙන් දැනගන්න දේවල් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් ඔක්කොටම. chat එකේ දාන්න ඕන නෑ chat එකේ දැම්මත් මේ අපිට උත්තර දුන්නේ නැහැ කි. software එක install කරගන්නකොට තියෙන ප්‍රශ්නවත් කමන්නේ අපිට කාටයි ප්‍රශ්නයක් ආවා නම් ඒක සර් මේකේ මේ ඔසිලොස්කෝප් එක පොඩ්ඩක් sorry කියන්න. excuse me sir මට දැනගන්න පුළුවන් දැන් අපි ඕක සර්කිට් එක ඩිසයින් කරද්දී අපි අපිට අත්තරද්දක් කියලා හරි මොකක් වෙලා වෝල්ටේජ් සෝස් එක අපි ඩිසයින් කරන්නේ වැඩි වුණත් වෝල්ට් ප්‍රමාණය වැඩි වුණොත් කම්පියුටර් වලට හානියක් වෙනවද කියලා අපිට කල්පියා චෙක් කරගන්න පුළුවන් ඕකේ. මේකයි මෙහෙමයි දැන් ඔයා ඩිසයින් කරන සර්කිට් එක අපි කියමු LED එක අපි දන්නවා LED එක 3 වෝල්ට් මැක්සිමම් කියලා අපි දන්නවා පැහැදිලිවම. එතකොට ඔයාට වැරදිලා ඔයා මේක 12 වෝල්ට්ස් දුන්නොත් කොම්පොනන්ට් එකට මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්ද කියලා දහන්නේ. ඔව් ඒ කියන්නේ අපි ට්‍රාන්සිස්ටර් එකට හරි කැපැසිටර් එකට හරි ඒ වෝල්ටේජ් එක බෑ නේ. එතකොට ඕකේ සර් සිමුලේට් කරද්දි පෙන්වන්නේ නැද්ද දැන් අපි කිව්ව දැන් අපි සාමාන්‍ය ඇත්තටම දන්නවා මේ දැන් සිමුලේට් කරද්දි මේක හරහා යන වෝල්ටේජ් එක අපිට පෙන්වනවා. එතකොට අපි 12 වෝල්ට්ස් අපි 3 වෝල්ට් අපි 2.5 හරි LED එකක් වැඩ කරනවා නම් එතකොට අපිට 12 වෝල්ට්ස් වගේ දුන්නොත් LED එක බර්න් වෙනවනේ. ඔව්. එතකොට ඒත් අපිට අර එක හරහා ප්‍රොසෙස් එක ඕකේ කියලා දෙයක් කියන්නේ. ප්‍රොසෙස් එක ඕකේ කියලා කියනවා. අපි ඔන්න ඔයා කියප එක මෙතන කරලා බලමු ඔයාට මොකද්ද වෙන්නේ කියන එක බලන්න පුළුවන්. දැන් ඔයා දන්නවා මෙතන මේ ND 555 කියන IC එකේ ඇත්තටම මේකේ data sheet එකේ voltage එක ගත්තොත් මෙයාගේ maximum 16 volt 16යි. දැන් මෙතන 12 volts නේ දීලා තියෙන්නේ. ඔව්. අපි මේක ඕන 24 කරලා බලමු. ඔයාගේ ප්‍රශ්නට උත්තරේ මෙතනම හම්බ වෙනවා. ඒත් මෙයා ඒ විදිහටම මේක දෙනවා. මේක සිමුලේෂන් software එකක් නිසා එයාට එහෙම කරා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙතන දැන් ඔයාලට වෝල්ටේජ් එක පෙන්නනවා. ඒ විදිහටම පෙන්නනවා. නමුත් මෙයාගේ ඇත්තටම මේකට වෝල්ට් 24ක් දුන්නොත් මේ IC එක පිච්චෙනවා. ඔව් ඒක තමයි සර් මට ඒකයි දැනගන්න ඕන. නෑ ඒක එහෙම බෑ මේක එහෙම නෑ. ඇත්තටම ඔයා අනිවාර්යෙන් මේකෙන් ඒක කරා කියලා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්න data sheet එක refer කරන්නම ඕන මොන හරි ඕනේ නේ. ඔව්. එහෙම ඔයා හිතපු දේ වෙන්නේ නෑ. හරි. thank you sir. මම හිතන්නේ හරි හරි thank you. okay. තවත් කවුරු හරි මම හිතන්නේ කතා කරා මොකක් හරි එකක් අහන්න ඔයත් එක්කම. සර් මේකේ මේ රෙකෝඩින් එකක් තියනවද කොහොමද? මොකද්ද? මේ සර්ගේ ලෙක්චර් එකේ රෙකෝඩින් එකක් තියනවද? ඒක රෙකෝඩ් කරලා මම මේ දාන්න. හරි සර්. ඒක ගන්න පුළුවන්. හරි සර්. thank you. හරි. අපි ඔව් කියන්න. මට ඔයා කියන එක නම් පැහැදිලි නෑ මම මුලින්ම කියන්නම්. hello ඔව් හරි දැන් හරි. sir දැන් මේ සර්කිට් එකේ efficiency එක වගේ මනිනවා නම් කොහොමද sir ඒක අපි කරගන්නේ efficiency efficiency එක මනිනවා නම් මේකෙන් මනින්න ඔයාට මෙතන efficiency meter එකක් පෙන්වන්නේ නැහැනේ. දැන් මෙතන එහෙම අපි මම දන්න විදිහට efficiency meters වලට ගන්න component එකක් මේකට library එකක් add කරගන්න හම්බ වෙලා නැහැ.
එතකොට ඔයාලට එකම දේ කරන්න වෙන්නේ ඔයා වෝල්ටේජ් එකයි කරන්ට් එකයි මැනලා එහෙම කරගන්න කැල්කියුලේෂන් එකක් කරලා ගන්න එක තමයි කරගන්න වෙන්නේ. රයිට්. ඒකට මේ සර්කිට් එකට මේ මුළු සර්කිට් එක through කරන්ට් එකයි වෝල්ටේජ් එකයි අන්න මැනලා හරි. ඒක මැනගන්න පුළුවන් ඔයාලට මෙතනින්. සර් පොඩ්ඩක් ඒක පෙන්වන්න පුළුවන්ද? රයිට්. දැන් අපි නිකමට හිතමු මෙතන අපි ඊට පස්සේ අපි බලමු දැන් මෙතන අවුට් ෆ්‍රීකවෙන්සි එක අවුට් කරන තැන තියෙනවනේ. අපි එතනට දාමු 1k වගේ ලොකු කරන්ට් එක මෙෂර් කියන්නේ කරන්ට් එක පිච්චෙන තරමේ රෙසිස්ටර් එකක් දාලා ඉවරලා අපි කරන්ට් එක මෙෂර් කරමු මේ පැත්තෙන් බැටරි එක හරහා. එතකොට ඔයාලට මේක හරහා යන ෆුල් කරන්ට් එක මැන ගන්න පුළුවන්. මම මේක ආපහු දානවා තිබ්බ 12ට. ඇත්තට මෙතනත් මේගොල්ලන්ගේ මේක දීලා තියෙන එකේ විදිහට දැන් මෙයා කරන්ට් එක මැක්ස් කියලා පෙන්නන්නේ මේ පේනවද ඔයාලට? එතකොට අපි මෙතන වෝල්ටේජ් එක අඩු කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලට මම හිතන්නේ පේනවා මෙතන මේ අතන වෝල්ටේජ් එක මම අර මුලින් අර අපි කලින් අහපු එක්කෙනාගේ ප්‍රශ්නකට පොඩි උත්තරයක් තියෙනවා ඒක සම්පූර්ණ නැති වුණා. දැන් මෙතන වෝල්ටේජ් එක කරන්ට් එක මැක්ස් කියලා පෙන්නනවා කියන්නේ ඇත්තටම මෙයාට දරා ගන්න බැරි තරමේ කරන්ට් එකක් මෙයා හරහා යනවා කියන එක. නමුත් මේක නම් ඒක සාධාරණ නෑ. මොකද මෙයාට ඇත්තටම වෝල්ට් 12ක් හරහා මෙයාට වැඩ කරන්න පුළුවන් කෙනෙක් මේ මෙතන ඉන්නේ. එතකොට දැන් ඔයාලට දැන් මෙතන පේනවා ඇති මෙතන පෙන්නනවා ඇම්පියර් ගන්න. ඔයාලට එෆිෂියන්සි එක මයින් ඕන කියපු නිසා මේක වෙනස් වෙනවද නැද්ද කියන එක මේ පැත්තේ ලෝඩ් එකක් ගන්නකොට අනිත් පැත්තේ. ඔයාලට පේන ඇති පොඩි වෙනස්කම් ටිකක් වෙනවා මෙතන අපි අවුට්පුට් එකේ ලෝඩ් එකට සාපේක්ෂව.
ඒ විදිහට අපිට මේක මෙෂර් කරන්න පුළුවන් සමහර දේවල් වල මොකද මේක සිමුලේෂන් software එකේ limitations තියෙන නිසා සමහර ඒවා ගන්න බෑ. නමුත් power circuit එකක් වගේ අපිට ඇදලා තිබුණා නම් දැන් මෙතන මේ මෙයා frequency count එකක් නිසා මෙයා කොහොමද ලොකු power එකක් මේ out කරන්නේ නැති නිසා උතන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ විදිහට ඔයාලට මේ through යන current එක manual level වැඩේ කරගන්න ඔයාලට කොහොමත් පුළුවන්. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණාද නැත්නම් තව මොන හරි තියනවද? excuse me sir ඔව් කියන්න. මේක අපි සර්කිට් එකක් සිමියුලේට් කරන්න පස්සේ සිමියුලේෂන් error එකක් ආවොත් මේ ඒ error එක තියෙන තැන පෙන්නනවද නැත්නම් error එකක් ආවොත් line එකක් විදිහට පෙන්වන්නේ නැහැ. error එක පෙන්නනවා. දැන් ඔයාලට error එක තියෙන්නේ කොතනද කියන එක හරියටම පෙන්වන්නේ නැහැ. හැබැයි error එක මොකක්ද කියලා කියන අපි හිතන error එකක් හදලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට එතකොට බලන්න පුළුවන්. දැන් ඔයාලට මේක පේනවද? මම කරලා පෙන්නපු එක පේනවද? හරි. ඒක තමයි මම දැන් කරේ output line එකයි ground එකයි එකට connect කරලා තියෙන. එතකොට ඒක error එකක් නේ. දැන් ඔයාලට එතකොට message එකකින් පෙන්නලා තියෙනවා මේ logic connection detected කියලා GND එකත් එක්ක connect කරලා net වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට අර තියෙන්නේ තැන කොහෙද කියලා කියන්නේ නැහැ. නමුත් error එක පෙන්නනවා. right sir thank you සර් මේකට Arduino එකක් වගේ කනෙක්ට් කරොත් හරි. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මම ඒක ඔය අපි මුලින් ඉඳන් යන්න ඕනේ එහෙමනම් එතනද ඒක ඔයාලට ඇත්තටම වැදගත් ඒ නිසා මම ඒක ආපහු මුලින් ඉඳන් පටන් ගන්නම්. දැන් අපි මුලින් ඉඳන් ආපහු ප්‍රොජෙක්ට් එකකට එමු. කාට හරි මේකේ මම සර්ගා රෙකෝඩින් එක තියෙන නිසා ප්‍රශ්නයක් එන්නේ අපි පටන් ගමු. අපි අලුතෙන් මේ විදිහට මොකක් හරි එකක් රීනේම් කරලා ඉවරලා පටන් ගමු. මේක ඒ විදිහටම අපි මුලින් කරපු විදිහටම PCB එකයි schematic එකයි තියනවා කියලා හිතාගෙන අපි ඉස්සරහට යනවා. මේකත් no firmware විදිහටම යනවා. ගිහිල්ලා finish කරපුවම අපිට අලුතෙන් එකක් එනවා. ඒ ආවට පස්සේ අපිට පුළුවන් මෙතනින් ඔයාලට පේනවනේ library එකේ pick parts from libraries කියලා එකක් එනවා. එතනින් අපිට ගන්න පුළුවන් දැන් මගේ එකේ මෙහෙම ආවට මම ඔයාලට කියන්නම්. මෙතන දැන් ඔයාලට Arduino කියලා select කරපුවම ඔයාලට මේ emulator එකෙන් Arduino Mega Uno මේ ටික පෙන්නනවා. දැන් මම මේක දැම්මොත් එහෙම මෙහෙම එනවා. ඔයාලා කවුරු හරි මේ වෙලාවේ මේක open කරන් ඉන්නවා නම් බලන්න ඔයාලට මේක එනවද කියලා මම හිතන්නේ මේක එන්නේ නැහැ. මොකද මේ Arduino library එක මේක inbuilt එන එකක් නෙමෙයි. ඒක අපි වෙනම දාගන්න ඕන. ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් ප්‍රශ්නේ අහපු එක හොඳයි. එතකොට හැමෝටම මේක යනවනේ. මේක මොකද ඉස්සරහට ඔයාලට ගොඩක් ඕන වෙයි. මේක මේ Arduino library කියන එක Proteus වලට එන එකක් නෙමෙයි. ඒ නිසා මේක ඔයාලා බලන්න ඔයාලා Google search කරලා එහෙම නැත්නම් මම මේකේ library දෙක සර්ලාට දෙන්නම්. එතකොට සර්ලාගෙන් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕනම වෙලාවක Google එකේ search කරලා ගන්නත් පුළුවන්. මම ගන්න විදිහ කියන්නම්. ඔයාලා Proteus Arduino library කියලා search කරපුවාම මුලින්ම එන එක ගැන පොඩ්ඩක් බලන්න.
ඔයාලට මම මේ කරන එක පේනවනේ. එතකොට ඔයාලට මම මේ ලයිබ්‍රරි එක දාගන්නේ කොහොමද කියන එකයි කියලා දෙන්න හදන්නේ. මෙන්න මේකේ මේ ඉන්ස්ට්‍රක්ෂන් තියෙන ටික මේවා හරියටම හරි මේවා කිසිම ගැටලුවක් නැහැ. මේ ඩවුන්ලෝඩ් ලයිබ්‍රරි ෆෝල්ඩර් කියන එකට ගියාට පස්සේ එන ලයිබ්‍රරිස් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා. මෙතනින් මේ කියලා තියෙන ලයිබ්‍රරි එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාලට ඒ එන ඩවුන්ලෝඩ් කරගත්ත ෆෝල්ඩර් එක ලයිබ්‍රරි එකෙන් මම පෙන්නන්නම්. මමත් ඇත්තටම අද තමයි මේක ඩවුන්ලෝඩ් කරලා දැම්මේ බලන්න. එතකොට ඔයාලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මෙහෙම තියෙනවා. මේ තියෙන ඔයාලට පේන්න මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන්නේ. ඔයාලට පේනවා මෙන්න මේ ෆයිල් දෙක තමයි මේ zip ෆයිල් එක ඇතුලේ තියෙන්නේ. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මම අර කියපු විදිහට අතනින් ගිහිල්ලා ගන්නත් පුළුවන්. නැත්නම් මම මේ libraries දෙක one set ICR set දෙන්නටම දෙන්නම්. ඔයාලට ගන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට මම මේල් එකක් දාන්නම්. ඊට පස්සේ අපි මෙතන ඔයාලා මේක මොකක්ද අපි Proteus software එකේ install කරපු තැනට අපි යන්න ඕන. ගිහිල්ලා දැන් මගේ ලැප් එකේ කම්පියුටර් එකේ විදිහට නම් මම මේක C එකේ program data වල මේක එන්නේ lab මේ තියෙන lab center electronics කියලා ඒකට තමයි මේකේ තියෙනවා මේ library කියලා folder එකක්. ඒ folder එකට අර අපි මම ඔයාලට download කරගන්න කියපු files එක මේකට දාගන්න ඕන. මම දැන් ඇත්තට මේකට දාලා තියෙන එක. ඒ නිසා තමයි මට අර විදිහට එන්නේ. ඔයාලා ඒක දාලා නැත්නම් ඔයාලට ඒ Arduino එක එන්නේ නැහැ. මං කියන එක පැහැදිලි නේද? හරි. එතකොට එතනට දැම්මොත් තමයි දැන් ඔය කියපු ටික මේ recordings එක තියෙන නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඒ විදිහට දැම්මට පස්සේ ඔයාලට මේ මෙතනින් library වලින් ගිහිල්ලා pick parts from libraries කියන එකෙන් add කරන්න පුළුවන් Arduino board එකක් mega එකක් Uno එකක් ඒ ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට මේක දැන් අපි simulate කරොත් එහෙනම් ඔයාලට මේකේ මේකත් වෙන්නේ නැහැ. මොකද මේකේ coding එක දැන් නම් මේක වෙනවා ඇති. මොකද මම මේකේ එකක් වෙනවා. ඉතින් එහෙම වෙනවා. එතකොට මේකේ අනිවාර්යෙන් ඔයාලා කෝඩ් එක Arduino ඔයාලගේ ලැප් එකේ තියෙන එක ලියලා ගන්න ඕනේ. මොකද මේකට කෝඩ් එකක් නැති නිසා. ඒක සර් ඉම්පෝර්ට් කරන්නේ sorry ඒක සර් මේ ඉම්පෝර්ට් කරන්න කොහොමද අපි කෝඩ් එක ලිව්වොත් Arduino මම ඒක තමයි මේ කියලා දෙන්නේ මගේ මේක මේ Proteus එක පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා මේක අයින් වුණා. මම පෙන්නන්නම්. හරි සර් sorry මේක දැම්මට පස්සේ ඔයාලට
මේක ඩබල් ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මෙතන ප්‍රෝග්‍රෑම් ෆයිල් එක දෙන්න ලොකේෂන් එකක් තියෙනවා. මෙතන ඔයාලා දැන් ගන්න එක අපි මම කියවනේ එළිය තියෙන Arduino software එකකින් ඔයාලා hex file එක generate කරගන්න ඕන. ඒ දෙන එක මෙතන තමයි දෙන්න ඕන. මම දැන් කියන්නම් ඔයාලට කොහොමද hex file එක generate කරගන්නේ කියලා මේකට ඕන code එක. ඔයාලා එළිය තියෙන ඔයාලගේ ඕනම Arduino emulator software එකකින් මේ විදිහට ඒක open කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට එනවා මේක මම නිකන් පොඩි එකක් ඔයාලට ට්‍රයිල් එකක් කරලා පෙන්නන්නම් මම ඔයාලට මෙතන එක්සැම්පල් එකක් විදිහට බ්ලින්කින් software code එක එක්සැම්පල් එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරාට පස්සේ ඔයාලට මේක ඔයාලා පාවිච්චි කරලා තියෙනවා නම් මේක දන්නා මේ විදිහට එන්නේ කියලා. මේක ඔයාලා අපෝ වෙනම ෆයිල් එකක් විදිහට සේව් කරගන්න. ඔයාලා කැමති තැනක. මම මේක දාගන්නවා ටෙස්ට් සේව් කරගත්තාට පස්සේ ඔයාලට එනවා මෙතන sketch කියලා ටැබ් එකේ export compiled binary කියලා කමාන්ඩ් එකක් තියෙනවා. මේක දුන්නාට පස්සේ ඔයාලගේ මේක compile වෙලා ඔයාලා ලියපු program එකේ text file එක generate වෙනවා. හරි compile ඉවර වෙලා තියෙන. දැන් මේ වෙනකොට generate වෙලා ඉවරයි. ඔයාලා හදාගත්ත ඔයාලා save කරපු තැන මේක generate වෙලා හැදිලා ඉවරයි දැන්. අපිට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට. දැන් මම save කරේ මෙතන. මට මෙන්න මේ විදිහට මම දැන් set කරපු එකේ hex file එක මේ විදිහට generate වෙලා තියෙනවා. හරි. මම ඒක මගේ පහසුව සඳහා මම මේකේ මේ දෙකක් ඇවිල්ලා තියෙනවා boot load එකත් එක්ක තියෙන hex file එකයි Arduino අපි ගත්ත එකේ ස්ටෑන්ඩඩ් ෆයිල් එක දෙකම ඇවිල්ලා තියෙනවා. අපි Arduino එක අපි මෙතන Arduino board එකම දාගෙන IC එක විතරක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාගේ schematic එකේ ඔයාගේ board එකේ ඔයාලට මේ boot load එකත් එක්ක තියෙන එක දාගන්න පුළුවන්. අපිට දැනට මේක ඕන මේක අපි board එකත් එක්ක පාවිච්චි කරන නිසා ඔයාලට මේ standard කියන එක ගන්න පුළුවන්. මම මේක මගේ ලේසියට අදලා අරන් desktop එකට දාගන්නවා මට import කරගන්න ලේසි වෙන්න. ඊට පස්සේ ඔයාලට මම අර කියපු විදිහට මේක උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ෆයිල් එකෙන් ප්‍රෝග්‍රෑම් ෆයිල් එක ගන්න පුළුවන්. මම දැන් මේ ඩෙස්ක්ටොප් එකේ නිසා මේ තියෙන්නේ මම ඇදලා දාපු ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් එක දාලා ඕකේ කරාට පස්සේ ඔයාලට බ්ලින්කින් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා පේනවා. ඔයාලට පේනවද? මේ මෙතන ඔයාලට ආපහු මොකක් හරි මෙතන චේන්ජ් එකක් කරගන්න ඕනේ නම් අපි කියමු මෙතන ඔයාලට මෙතන පින් එක 12 වෙනි එකේ ඔයාලට අවුට්පුට් එකක් ගන්න ඕනේ කියලා
අපි කියමු වාට 12 වෙනි දැන් ඉස්සෙල්ලා අපි normally අපිට 13 වෙනි පින් එකේ තියෙන output එක තියෙන්නේ වාට LED එකක් දාගන්න ඕන නම් 13ට අපහු අර විදිහට ඔයාගේ කෝඩ් එකේ ඔයා ඒක එඩිට් කරගන්න ඕන මොකද්ද මේ ඔයාගේ පින් එක ඔයා 12 නම් පාවිච්චි කරන්නේ කෝඩ් එක Arduino software එකේ ඔයා ඒක එඩිට් කරගන්න ඕන. ඔයාලට පේනවා ඉස්සෙල්ලා අපි ගත්ත එක නෙමෙයි දැන් අපි 12 වෙනි පින් එකට දාලා තියෙනවා. ඔයාලගේ එතකොට 12 වෙනි පින් එකේ තියෙන එක වැඩ කරනවා. හරි නේද? හරි සර් thank you. හරි හරි. තව කාට හරි මොනවා හරි තියනවද? දැනගන්න. chat එකෙත් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. සර් බලන්න. ඔසිලස්කෝප් අවුට්පුට් එක ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ මම හිතන්නේ ග්‍රාෆ් එකක් කියන එක වෙන්න තිතන ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන්.
සර් මම ඒකේ උත්තරේ මම සර්ට මම ඒක එවන්නම්. මොකද මේකේ වැඩ කරන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් උඩ. මම සර්ට ඒක ස්ටුඩන්ට්ගේ අපේ version එකේ අඩුපාඩුව පරණ version යන්නේ මේක. මට එහෙම හිතුණා. ඔව් ඒක මම සර්ට මේ මම ඒක කරන්නේ කොහොමද කියන එක මම සර්ට එවන්නම්. එතකොට සර් ඒක හරි. මේ ඩවුන්ලෝඩ් පාත් එක කියනවාද කියලා අහලා තින්නේ ඩිලුම් ඩවුන්ලෝඩ් පාත් එක කිව්වේ මං හිතන්නේ මේ ලයිබ්‍රරි එක ඩවුන්ලෝඩ් කරන පාත් එකද මං හිතන්නේ මං අහලා තිබුණා මේක available ද කියලා. මං කිව්වා student version එක limited student version එක මේ තියනවා කියලා free downloadable. ඒක වෙන්නේ නැති මේ Google වල type කළොත් මේ Proteus software free version කියලා download පුළුවන් ඕන කෙනෙකුට. මේ ගොඩක් limitations තියෙනවා save කරන්න බෑ මේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ අපි පාවිච්චි කරන version එකෙත් දැන් මේ PCB design කරන පැත්තට අපි කවදාකවත් තාම use කළේ නැහැ. lab වල වැඩවලට එහෙම පාවිච්චි කළේ. මේ දැන් බලාගෙන යනකොට PCB පැත්තෙත් limitations තියෙනවා වගේ නේද? මේකේ දැන් track එකේ පොඩි limitation ඒත් හැබැයි අපිට වැඩේ කරගන්න පුළුවන් මට්ටමේ එකක් තමයි මෙතන තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ මෙහෙමයි. Sir, can you please describe how to simulate graphs like frequency response of a filter? graph එකක් අඳින හැටි අහන්නේ. හරි graph එකක් අඳින හැටි ඒක තමයි මට දැන් මෙතන පෙන්වන්න විදිහක් නැත්තේ. ඒක තමයි එකම ගැටලුව. මේ graph එකක් මෙතනින් අපි කොහොමද එන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. සර් Proteus එකේ පුළුවන් ද මේ frequency response ගන්න? frequency response හරියටම ගන්න බෑ මොකද Proteus එකේ time delay ප්‍රශ්නයක් කොහොමද තියෙනවා. simulate කරන්න බෑ. අතන මේ කියන්නේ real time simulate කරන්න බෑ time එකත් එක්ක එන දේවල්. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් ඒකට හොඳ තියනනේ මොකද්ද මේ LT Spice කියලා සිමියුලේටර් එකක් තියෙනවා නේද? තියෙනවා. LT Spice වල කරන්න පුළුවන්. ඒක තමයි හොඳ මේක නේ සර් මේ frequency response වලට. ඔව් ඒක හරි. ඔයා හරි. ඒක ලස්සනට එනවා නේ සර්. මමත් එක සැරයක් අර low pass filter හොඳට එනවා ඒක සර්. ඒක හොඳයි. Proteus එකේ පුළුවන් සර් ඒකට පොඩ්ඩක් හරි පුළුවන් මම Proteus එක බලන්න. පොඩි ඒ කියන්නේ තප්පරයකට වඩා වැඩි වගේ වගේ ගන්න පුළුවන්. ඊට වඩා අඩු ඒවායි ගොඩක් ගන්න බෑ මොකද මෙයා ස්ටක් වෙලා නතර වෙනවා. අරකෙත් පොඩි අවුලක් සමහරක් වෙලාට එනවා මේ හොඳට මිස්ට්‍රක් කළා සාමාන්‍ය මැෂින් එකත් ඕෆ් වෙනවා සමහරක් වෙලාට මේ ලැප්ටොප් එක. ඒවට අවුලක් නෑ මේ ටයිම් එක හරියට දුන්නාම මේක කැල්කියුලේට් කරලා කරන්න පුළුවන්. LT Spice කරන්න පුළුවන්. ඔව් මේකේ මේ Proteus එකට LT Spice එක කොහොමද හොඳයි නේද සර් මේ ෆිල්ටර්ස් වලට? ඒ වැඩේ ඒක හොඳයි. ඒක හොඳයි. ඒක හරි. හරි සර්. සර් මේකේ මේ Bluetooth මේ මොඩියුල් එකම සෙට් කරන්න පුළුවන්ද Arduino board එකේ? ඔයාට මේකෙදි සෙට් කරලා ඔයාට සිමුලේට් කරන්න බෑ මොකද මේ හැබැයි RxTX ගන්න පුළුවන් නිසා ඔයාට serial monitor එකේ ගන්න පුළුවන්. ඒකේ පුළුවන්. ඔව්. හරි සර් thank you sir. Okay. මේ තව ලහිරු අමරසිංහ අහලා තියෙනවා PCB layout එක ගැන තව මොනවද ටිකක් වැඩිපුර කියන්න පුළුවන්ද කියලා. PCB layout එකේ අපි ගමු ඒ කියන්නේ ලහිරු අමරසිංහ කතා කරන්න පුළුවන් නම් කියන්න ඔයාට PCB layout එකේ කොහේ හරි අපහැදිලි තැනක් වුණාද?
මේ හරියට ඇහුන්නේ හරි මං කිව්වේ PCB layout එක කරන තැන මම ඔයාලට මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඔව්. PCB layout එකේ මොන හරි අපහැදිලි තැනක් වුණාද මොකක්ද කරන්න කියන එක සම්බන්ධව? නෑ සර් අර මේ PCB දැන් අපි drawing කැඳිති දැන් මට අර තේරෙන්නේ නැත්තේ දැන් අපි පාත් ක්‍රියේට් කරගන්න එපා. අතන අර පාත් වලට එහෙම ටූල්ස් ගොඩක් තිබ්බා. එතකොට ඔව්. හරි මම මෙහෙම කරන්නම්. ඔයා Proteus වල PCB layout එකක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒ කියන්නේ මේකේදී ඔයා නිකන් ඔයා PCB එකක් කරන්න බලාපොරොත්තු වෙලාද අහන්නේ නැත්නම් මේක ඉගෙන ගන්නනේ අහන්නේ නේද? ඒ කියන්නේ මෙහෙම ඇත්තටම කිව්වොත් එහෙම Proteus software එකේ PCB design කරන එක ටිකක් විතර අමාරුයි. මේක ඇත්තටම simulation software එකක් නිසා simulate කරන්න තමයි මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ. PCB design ඔයා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් තෝරගන්න ඕන Gerber file generate කරලා Gerber file එකක් කරගන්න පුළුවන් level එකේ software නිකන් කිව්වොත් Eagle එහෙම නැත්නම් LTM OCAD ඒ වගේ එකකින් ඕනේ ඒ කියන්නේ professional PCB එකක් කරගන්නවා නම් ඒ වගේ එකකින් කරන්න ඕන. මේකෙදි ප්‍රශ්න ටිකක් ඇත්තටම තියෙනවා. දැන් මේකේ අපිට යුනිවර්සිටි එකේදී වැඩ කරගන්න බැරි කමක් නැහැ. මේකේ PCB එකක් ඇඳලා ඉවරලා මේක අපිට print කරගන්න පුළුවන්. නමුත් අර වගේ දෙයකට යනවා නම් මම ඔයාලට පෙන්නන්නම් මේකේ PCB එක ඔයාලට trace කරන්නේ කොහොමද කියලා. අපි අලුතෙන් project එකක් පටන් ගමු. අර Arduino ප්‍රශ්නේ විසඳෙන්න ඇති කියලා හිතනවා. මම ඒක close කරනවා. අපි නිකන් දන්න කියන components ටිකක් දාගමු. අපි නිකන් හිතමු මේක මේ
74C164 කියන්නේ ඇත්තටම serial to parallel convert IC එක. ඒක අපිට outputs ටික අරගෙන මොන හරි drive කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ම හරි කරන්න පුළුවන්. දැන් මෙතන මම කරලා තියෙන්නේ LED දෙකක් direct drive කරලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු දෙක ඔයාට මොකකට හරි motor එකකට හරි මොකකට හරි පාවිච්චි කරන්න පුළුවන් වගේ දෙකක් මම පාවිච්චි කරලා තියෙනවා. මේ transistor දෙකක් කරා මේක power කරන්න ඕන ඇත්තටම මොකක් හරි component එකක් දාලා ඉවල power කරන්න ඕන. මම ඒ ටික අඳින්න නැතුව ඉන්නම්. මොකද මේකේ ඒ ටික අඳින්න ගියපුවම පොඩි ප්‍රශ්න ටිකක් එන නිසා. මේක අපි ඊට පස්සේ මේක PCB වලට convert කරන්න ගත්තට පස්සේ ඔයාට මේ විදිහට එනවා. මේ තියෙන අපි පාවිච්චි කරපු components ටික ඔයාට ඒ ටික මේ විදිහට place කරගන්න පුළුවන් ඔයා කැමති විදිහට පහසු විදිහට. ඒ කියන්නේ මේක අඳින්න ගියාට පස්සේ ඔයාට පෙන්නනවා මෙයාව connect වෙන්නේ කොයි හරියටද කියන එකත් එක්ක ඔයා ඒක සාධාරණ තැනකට place කරගන්න ඕන. ඔයාට දැන් මේ ටික දැම්මට පස්සේ මෙතනින් එහාට එන ප්‍රශ්න ටික කියන්න පුළුවන්ද? සර් දැන් ඔය ටික මේ කනෙක්ට් වෙලා තියෙන, ඒ කියන්නේ පාත් එක ඇඳිලාද තියෙන්නේ? නෑ දැන් මේ ඔයාලට පේනවද මේ green color වෙලා තියෙන ඔයාගේ signal lines ටික. ඒ කියන්නේ මේකෙදි අපි schematic එකේදී මේ lines ටික ඇඳලා තියෙනවනේ. ඔව්. මේවට අපි කියන්නේ signal line කියලා. ඒ කියන්නේ මේවා connect වෙලා තියෙන්නේ කොහොමද connect වෙන්න ඕන කොහොමද කියන එක තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ අපි මේක ඇඳලා මෙතන මේ ටික ඇඳලා නම් අපි PCB එක layout එක අඳින්න ගියේ එයා අපිට පෙන්නනවා අපි අඳින්න ඕනේ මොනවද කියන එක. දැන් මෙතන ඔයාලට මේකේ තියෙනවා auto routing කියලා function එකක්. ඒක දැම්මට පස්සේ ඔයාලට මේක automatically උනත් ඇඳලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. මේක ඔයා දැම්මට පස්සේ ඔයාට මේ අඳින්න ඕන පිච් එකයි ඒ ටික ඔයා ඇඳලා දුන්නොත් එහෙම දුන්නට පස්සේ මෙයා ඔටෝමැටිකලි මේ ටික ඇඳ ගන්නවා. ඔයාලට පේනවද මේක දැන් මේක ලේයර්ස් දෙකක PCB එකක් විදිහට තමයි මේ ඇඳේ. මේ රෙඩ් කලර් එකෙන් පෙන්නන টপ ලේයර් එක බ්ලූ කලර් එකෙන් මේ පෙන්නනවා බොටම් ලේයර් එක. එතකොට ඔයාට නිකන් හිතුවොත් එහෙම දැන් මෙතන අපි ලංකාවේ මෙහි පොඩි PCB එකක් කරනකොට ඔයාට ලේයර්ස් දෙක එකක් ගහන්න ගියපම පොඩි ප්‍රශ්න ටිකක් එනවා. ඔයා ඒ ගැන දන්නවා නම් නැතිනම් ප්‍රශ්නේ තියෙන්නේ දන්නේ නැත්නම් මම කියන්න ඔයාට টপ ලේයර් එකයි බොටම් ලේයර් එකයි ප්ලේස් කරගන්න අමාරුයි. PCB එකක් අඳින්න පුළුවන්. අඳින්න එකේ කිසි ගැටලුවක් නැහැ. ඔයාට ප්ලේස් කරගන්න බැරි වෙනවා টপ ලේයර් එකයි බොටම් ලේයර් එකයි. එතකොට මේකෙදි දැන් අපි auto routing දීලා ඇන්දොත් එහෙම මෙයා අඳින්නේ මෙයාට ඕන විදිහට. software එකේ තියෙන එක.
එතකොට ඒ නිසා මේකේදී අපි කරන්න ඕනේ දැන් එක්ක මේවා අපි ජම්පර්ස් විදිහට පාවිච්චි කරන්න ඕනේ මේ විදිහට ගියොත්. එහෙම නැතිනම් අපි මේක අපි දන්න විදිහට මේක හරි විදිහට අඳින්න ඕන. දැන් අපිට ඒක ඔයා අහුවේ ප්‍රශ්නේ මේක ඇඳිලාද තියෙන්නේ කියන එක නම් උත්තරේ ඇඳලා නැහැ. අපි අලුතෙන් අඳින්න ඕන. අඳින්න අපිට පාර පෙන්නලා තියෙනවා. අඳින්න ඕන මොනවද කියලා. හරි නේද? දැන් ඔයාට එතකොට මේ green color ඔයාට එතනින් පිට දැන් මේක අපි අඳිනකොට ඒ green color line ටිකෙන් පිට අඳින්නත් බෑ. ඔයා අඳින්න ඕන අනිවාර්යෙන් මේ line එක මේ ඔයාට වෙන කොහොටවත් කනෙක්ට් කරන්නත් බෑ. ඔයා අනිවාර්යෙන් මේක මේ විදිහටම අඳින්නත් ඕන. හරි සර් ඒක තේරුණා. එතකොට අර මේ දැන් අපි PCB එක දැන් ඔක මේ කොලේ print කරලා මේ PCB එක print කරලා පස්සේ දැන් ඔගේ holes ඉඳ ගන්නවනේ. ඔව්. එතකොට ඒ holes ටික ඇඳ ගන්න ඕනේද අපි නැත්නම් මේ අර holes ටික රෝස පාටින් තියෙන holes ටික මම ඔයාලට මේක මේ විදිහට මම මේ විදිහට තියෙදි connection ටික දාලා මම ඔයාලට print එකක් ගන්නකොට එන විදිහ පෙන්නන්නම්. මම මේ කොටරවටින් දාන්න. එතකොට මේ වෙලාවේ ලේසි වෙලාව ඉතුරු වෙන නිසා මේ ඔය මේ විදිහට අපිට තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක දැන් මෙතන තියෙනවා මේ output කියලා ටැබ් එකක් තියෙන. ඒකෙන් ඔයාලා print කරගන්න ඕන. ඔයා මේක මේ PDF කරලා ඉවරලා print කරගන්න PDF එකක් විදිහට. මේක export Adobe PDF file කියන එකට ගියාට පස්සේ ඔයාට එනවා ඔයා print කරන්න ඕන මොනවද කියලා. මෙතන මේ පෙන්නන්නේ ඒක. ඔයා නිල් පාටින් පෙන්නන ටික ඔයාගේ bottom layer එක, රතු පාටින් පෙන්නන ටික top layer එක. ඔයා silky screen එකක් print කරන්න නෑ PCB එක print කරන වෙලාවට. එතකොට අපි ඒක අයින් කරන්න. silky screen එක කියන්නේ මේක උඩ components වල දැන් මේ පෙන්නන මෙතන තියෙනවා D2, D1 ඊට පස්සේ මේ LED එකේ මේ වටේ රවුම ඊට පස්සේ මේ IC එකේ icon එක ඒ ටික තමයි ඔයාලට screen silky screen කියලා පෙන්නන්නේ component වල markings ටික. එතකොට ඔයා අපිට දැන් මම කිව්වා top layer එකක් අපිට layers දෙකක් ගහන්න බෑ කියලා. ඒ නිසා අපි මේකේ bottom layer එක විතරයි ගන්න කියලා මම කිව්වා. නමුත් දැන් මේක PCB එක ලස්සනට පේන්න ඕන නිසා මම දෙකම දාන්නම්. අපි මේක ගත්තට පස්සේ ඔයාලට මේ විදිහට එනවා අපිට ඔයා කොලයකට print කරගන්න ඕන මොකක්ද කියන එක මේ තියෙන්නේ. ඔයා අහුව ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ තියෙන්නේ. hole ඔයා drill point ටික මේ ඇවිල්ලා තියෙන්නේ. IC එක දාන්න ඕන drill point ටික තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔයා එතකොට PCB එක print කරාට පස්සේ මේකේ මේ ටික print වෙලා තියෙන්නේ. ඔයා මේක කොලයකට print කරලා ගන්නවා නම් මේක මේ thermal transfer method එක කියලානේ කියන්නේ. එතකොට ඒකෙදි ඔයාට මේක inverse කරලා ගහන්න ඕන. ඔයා screen print කරනවා නම් මේක inverse කරන්න ඕනේ නැහැ. නිකම්ම මේක ගහලා ගන්න පුළුවන්. හරි සර් ඒක තේරුණා. thank you. හරි okay. සර්කිට් සයිට් එක පුළුවන්ද මේ ප්‍රොටිස් වලින් මේව කරන්න? ඊගල් එකේ වගේ සර්කිට් එකේ සයිස් එක ඩිසයින් කරද්දී සර්කිට් එකේ අවුට්ලයින් එකේ සයිස් එක අවුට්ලයින් එකේ සයිස් එක සමහර ඒ කියන්නේ සමහර version වල කරන්න පුළුවන්. නමුත් දැන් මේකේ මට හම්බුනේ නැහැ මේකේ මේ සයිස් කරන්න බෑ. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා එක්කෙනෙක් sir can you explain how to connect clock to flip flop and configure to digital signal මට හිතන හැටියට මේ අහන්නේ මේ digital circuit එකට clock signal එකක් දෙන විදිය පොඩ්ඩක් කියන්න කියලා. හරි. හරි sir. මේකේ මේ software එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ පොඩි error එකක් එනවා. හේතුව තමයි මේ ඒකට අදාළ
DLL එක නැහැ කියලා එන්නේ. මේ ක්ලොක් සිග්නල් වලටද? ඔව් ඒක පාස් එක නැහැ කියලා ඉන්නේ. නමුත් සිග්නල් ජෙනරේටර් එකක් දාලා ඉවරලා ඒක ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ක්ලොක් එකක් ඉන් කරන්න පුළුවන් සිග්නල් ජෙනරේටර් එකක් මේ විදිහට දාලා. හරි හරි. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහපු එක්කිනාට උත්තරේ හම්බුණා. දැන් මම සිග්නල් ජෙනරේටර් එක ගන්න හැටි කියලා දුන්නාම ඇතිනේ. එතකොට වැඩ කරන version එක වැඩ කරනවනේ. ඔව්. තව කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවද අපිට කතා කරන්න ඕන දේවල්? ආඩිනෝ වල කාට හරි ප්‍රශ්නයක් ආවද එතනින් එහාට? දැන් ඔයාලට ඇත්තටම මොනවද ෆ්ලිප් ෆ්ලොප් එකක් හරි එහෙම නැත්නම් ඔයාලගේ මොකක් හරි සර්කිට් එකක් කරනවා වගේම ඔයාලට ප්‍රොජෙක්ට් වලදී එහෙම ඕන වෙයි ආඩිනෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරයි. ඒ වගේදී මොන හරි ප්‍රශ්නයක් වුණාද කියන එක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් වුණා නම් කියන්න ඔයාලට හෙක්ස් ෆයිල් එක ජෙනරේට් කරන එක මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? මට නිකන් හිතිච්ච දෙයක් මම අහන්නේ කාට හරි ඒක නොතේරුණා වෙන්න පුළුවන් ඒකයි. එහෙම ප්‍රශ්නයක් නෑ වගේ නේද සර්? excuse me sir. ඔව්. කියන්න. සර් මේ වෙන හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට මොකක් හරි ටික් එකක් හරි මොකක් හරි එකකට සර් බූට් ලෝඩර් එකක් දාන ඒ විදිහ පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද සර්? මෙමයි ඔයා බූට් ලෝඩර් එක එහෙමනම් බූට් ලෝඩර් එක ඔයා බූට් ලෝඩර් එකේ X ෆයිල් එක ඔයා ජෙනරේට් කරගෙන තියෙන්න ඕන. ඔව්. එහෙම තියෙනවා නම් අර මම කියපු විදිහටම ඔයාට මෙන්න මෙතනින් මම අලුතෙන් මේක ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නම්. එතනින් ඔයා පටන් ගන්න ඕන ෆර්ම්වෙයාර් එකක් තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරනවා කියන එකෙන් පටන් ගන්න ඕන. මම පෙන්නන්නම් ඔයාලට. මෙතනින් create firmware project කියන එකෙන් පටන් ගන්න. එතනින් දැන් අපි යුනිවර්සිටි එකේ පාවිච්චි කරන 8051 තමයි මෙයා මූලික කරගෙන ඉන්නේ. එතකොට ඒක පාවිච්චි කරනවා නම් එහෙමයි. ඊට පස්සේ ඔයාලට ආහුව පික් ගැන පික් අපි නිකන් හිතුවත් එහෙම 16F628 පාවිච්චි කරනවා නම් 16F එතනින් select කරලා මෙතනින් 628 එකට යන්න. ගිහිල්ලා ඔයාගේ කම්පයිලර් එක ඔයාලට ගන්න පුළුවන් මෙතනින් MPLAB ද එහෙම නැත්නම් Hitech ද මේ මොකද්ද පාවිච්චි කරන්න කියන එක ඔයා සිලෙක්ට් කරන්න. මෙතනින් කම්පයිලර් එක ඔයා මෙතන තියෙන ඒ වගේ තියෙන්නේ මෙයාගේ මේ MPLAB මෙයාගේ නෑනේ. මේ MPLAB එකත් මෙයාගේ නෑ දාලා නෑ. තියෙන්නේ මේ MPASM එකයි මේ තුන විතරයි තියෙන්නේ. එහෙම ඔයාට එක කරන්න ඕන නම් මෙතනින් ඔයාට ඕන එක දැන් මෙතන MPLAB කියන්නේ මේ Hitech seat ඕන ටික තියෙනවා. එහෙම නැත්නම් ASM වලින් යනවා නම් ASM වලින් යනවා නම් ඔයාලට ඒක දාලා නැහැ මෙතන ඇවිල්ලා නැහැ. ඒක තමයි මේකේ limitations තියෙනවා කොහොම වුණත්. ඔයා කොහොම හරි ඔයා hex file එකක් generate කරගන්නවා නම් මොන විදිහින් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. compile එක අදාළ වෙන්නේ නැහැ. මෙතනින් ගිහිල්ලා project එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ ඔයාගේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඇවිල්ලා ෆේක් මොකද්ද ක්‍රිස්ටල් එක පාවිච්චි කරන එක්ස්ටර්නල් එක ගන්න ඒ ටික අනිවාර්යෙන්ම ඇඩ් කරන්න ඕන. ඇඩ් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන hex file එක අරකේ විදිහටම hex file එක දැන් අපි මම දාගත්ත එක නිකන් ඔයාලට දාලා පෙන්නන්නම්. මේක වැඩ කරන්නේ නැහැ කොහොමත්. මොකද අරකට සෙට් කරපු එක මේ විදිහට ඔයාලට hex file එක මෙතනට ඇඩ් කරන්න පුළුවන්.
හරි සර් thank you සර් හරි. අපේ කාලය අවසන් වීමටත් කිට්ටුයි. ඒක නිසා මේ තව කවගේ හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව ප්‍රශ්නයක් වගේ අපිට අහන්න පුළුවන් මේ අපි ඉවර කරන්න කලින්. සර් ෆ්ලිප් ෆ්ලොප්ස් වැඩ කරන හැටි පෙන්වන්න ඕනද සර්? රෝටේට්ස් වලින්. ෆ්ලිප් ෆ්ලොප් වැඩ කරන හැටි පෙන්වන්න නම් මේ වෙලාවේ මම ෆ්ලිප් ෆ්ලොප් එකක් වාට අඳින්න ඕන. බලමු අපි මේක එක්සැම්පල් වල ෆ්ලිප් ෆ්ලොප් එකක් තියනවද කියන එක. ඔයාලට පේනවා ඇති මෙතන මේගොල්ලෝගේ එක්සැම්පල් සෙට් එකක්ම තියෙනවා. ඔයාලට මේකක් ඕපන් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ පේනව නේද? හරි සර්. සර් ඒක කොතනින්ද ගත්තේ සර්? පෙන්වන්නම් මම. ප්‍රොජෙක්ට් එක්සැම්පල්ස් වලින් අර මුලින්ම ගණන විදිය පෙන්වන්නම් මම. මුලින්ම ඕපන් කරපුවාම එන්නේ මේ ස්ක්‍රීන් එකටනේ. එතන තියෙනවා open samples කියලා. පේනව නේද? පේනවා සර්. හරි. මෙතන ගිහිල්ලා ඔයා හිතනවා නම් ඔයාලට ෆ්ලිප් ෆ්ලොප් එකක් ඕපන් කරන්න ඕනේ කියලා. මේකේ මම කියන්නේ මේකේ ඔක්කොම තියෙනවා කියලා. මේකේ එක්තරා ලිමිටේෂන්ස් වලට අදාළව ටිකක් තියෙනවා. දැන් ඔයා හිතපු එක වෙලාවට මේකේ තිබුණා මටත් පෙන්වන්න නැත්තම් මාත් තමයි රෙවට්නා මේ වෙලාව අඳින්න වෙනවා ෆ්ලිප් ෆ්ලොප් එක. මේ ඒ නිසා මෙතන මේ ටික තියෙනවා. දැන් ඔයාලට මෙතන ඩිජිටල් එකක් තියෙනවා. ඒ ඔක්කොම ටික තියෙනවා ගන්න. අපිට කාල වේලාව අවසන් වෙගෙන යනවා. මේ අපි තව ප්‍රශ්න තියෙනවා නම් මේ දැන් මේ වීඩියෝ එකෙත් කොහමත් අපි රෙකෝඩ් කළා. ඒක මේ දැන් ගොඩක් ඉල්ලීම් තියෙනවා මේ YouTube වල දාන්න කියලා. මේ අපේ ශිෂ්‍ය පරිච්ඡේදයේ සභාපතිතුමත් කතා කරයි. මේ අපි ඒගොල්ල ඇරේන්ජ් කරයි මේ YouTube එකේ හරි මේ ගොඩක් වෙලාවට මේ LMS වල ලින්ක් වල මේ notices වල එහෙම දායි. ඊට පස්සේ YouTube channel එකේ දායි මේගොල්ලෝ. එතකොට මේ හැමෝටම බලා ගන්න පුළුවන්. ආයිත් දැන් සමහර ඒවා මේ පැය දෙකක් ඇතුළත ගොඩක් අයට මේ අලුතෙන්ම පටන් ගත්තා නම් මේවා එකපාරටම මේ අල්ලගන්න බැරි වෙන්නේ නැති. දැන් ආයිත් බලනකොට දැන් මේ කල්පනා වෙනවා මේ මේක මෙහෙමනේ කරන්න කියලා මේ හොඳට ඔළුවට යනවා. ඊට අමතරව මොන හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපිට මේ අපේ මේ ඉංජිනේරු ආයතනයේ විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍ය පරිච්ඡේදයේ මේ සහෝදරින්ට කියන්න. ඒගොල්ලෝ මේ සර්ගේ නම්බරේ තියෙනවා ඒගොල්ලෝ ළඟ. සර්ට යොමු කළා ඒකට උත්තරය අරන් දෙන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන්. සර් කතා කරන්න. ඔව්. ඊට පස්සේ මේ Facebook page එක තියෙනවා අපේ ශිෂ්‍ය පරිච්ඡේදයේ. ඒකෙත් ගොඩක් වෙලාවට මේ link එක දානවා. අපි Google Drive එකට upload කරලා. ඉතින් මේක අවසන් කරන්න මේ වැඩමුළුව මේ මම ඉස්සෙල්ලාම මේ බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සර්ට දිනේෂ් බණ්ඩාර මහත්මයාට මේ වැඩ බහුල වෙලා ආවත්. ඇත්තටම මේ මට වැඩිම සුදුස්ස තමයි මේකට ස්තුති කතාව පවත්වන්න මේ අපේ ශිෂ්‍ය පරිච්ඡේදයේ සභාපති තුමා මේ ප්‍රීතික සමරතුංග මහත්මයා මම ආරාධනා කරනවා ප්‍රීතික සමරතුංග මහත්මයාට මේ ස්තුති කතාව පවත්වන්න. ස්තුතියි ඩොන්ස. මේ සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මම ප්‍රීතික සමරතුංග ශ්‍රී ලංකා යුත් විශ්වවිද්‍යාලයේ
ශිෂ්‍ය ඉංජිනේරු පරීක්ෂකගේ සභාපති. මට දැන් තියෙන්නේ මේ ස්තුති කතාව කරන්න. ඊට කලින් කියන්න ඕනේ අපේ පරිච්ඡේදයේ නව තනතුරු පත් වෙලා දැනට මාසයක්වත් නැහැ මේ වෙද්දී. අපි කතා කරා දැන් සමාජිකයන් එක්කත් කතා කරා අපි මොකද්ද මුලින්ම කරන්න කියන එක. ඒකට අපිට නුවන්ස තමා මේ අදහස් දුන්න අපි ප්‍රෝටියස් කරමු මේක මේ ෆීල් ගොඩකට ළමයිට ඕන වෙනවා කියලා. ඊට පස්සේ අපි දාගත්ත දැන් අපේ සම්පත්දායක මහත්මයාත් අපිට දිනයක් දුන්නත් පුළුවන් කියලා. ඒත් එක්ක තමයි අපි මේ වැඩසටහන කරන්න යොදාගත්තේ. මම හිතනවා මේ වෙලාවේ මේක හැම ගොඩක් අයට ලොකු අත්දැකීමක් වෙන්න ඇති. සෑහෙන ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඒත් එක්කම මොනවා හරි දැන් ගැටලු තියෙනවා නම් ඔයාලට මේක අපි වීඩියෝ කරා. රෙකෝඩ් කරා වීඩියෝ එක අපි අප්ලෝඩ් කරන්නම් ඉස්සරහට. අපි Google එකටත් අප්ලෝඩ් කරලා drive link එකත් එවන්නම්. අපේ FB page Facebook page එකක් තියෙනවා. මොනවා හරි තියෙනවා නම් link එකත් එවල ඇති. මේ මොනවා හරි තියෙනවා ප්‍රශ්න තියෙනවා අහන්න. අපි මේ වගේ හොඳ වැඩකින් ඉස්සරහට හම්බ වෙනවා. තවත් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක හම්බෙමු. ඊළඟට අපි දැන් මේකට අපි ආරාධනා කරා මේ වැඩසටහනට අපිට සම්පත්දායක මහත්මයාට. එතුමා නිව්ටොනික් ඉනෝවේෂන් ප්‍රයිවට් ලිමිටඩ් හි කළමනාකරන අධ්‍යක්ෂතුමා. දිනේෂ් බණ්ඩාර මහත්මයාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන මේ අවස්ථාවේදී. තවද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නුවන් බාලසූරිය සර්ටත් මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පුද කරනවා. තවද අපගේ ආචාර්ය මේ අවස්ථාවට පැමිණි අනිකුත් ආචාර්යවරුන්ටද සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව අපගේ ස්තුතිය පුද කරනවා. මේ අවස්ථාවේදී අපිට නමක් කියන්න බැරි වුණා නම් සමා වෙන්න. ස්තුතියි මේ එක සාර්ථක කරගන්න මේ උදව් කරපු හැමෝටම ස්තුතිය පුද කරනවා. ස්තුතියි.